භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සියලු දෙනාටම තෙරුවන් සරණයි. वर्षे मार्च मासे 26 වෙනි සිකුරාදා අපි එංගලන්තයේ තේම්ස් බෞද්ධ විහාරස්ථානයෙන් ආරම්භ කළ සෑම සතියන්තයකම සෑම සිකුරාදාවකම පවත්වන සූත්‍ර අධ්‍යයන පන්තිය අපි දැන් මේ වන විට ශ්‍රී ලංකාවේ සිට එංගලන්තයේ වේලාවෙන් පස්වරු 2:30ටත් ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 8ටත් ආරම්භ වෙන සූත්‍ර අධ්‍යයන පන්තියක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ. අද අපි මම කල්පනා කළා මේ සබ්බාසව සූත්‍රය සාකච්ඡා කළොත් හොඳයි කියලා. මොකද ඒකට හේතුව මීට කලින් මම හිතන්නේ ඔබ සියලු දෙනාම මේක අහලා තියෙන සූත්‍රයක්. මගේ තේම්ස් විහාරයේ ඉඳන් පවත්වපු සදහම් මරුණ ධර්ම දේශනාවකදීත් මම සබ්බාසව සූත්‍රය මාතෘකා කරගෙන ධර්ම දේශනාවකුත් කළා. මම හිතන්නේ අපේ මේ පන්තියේදී අපි සබ්බාසව සූත්‍රය කළේ නෑ මට හිතෙන්නේ. කළේ නෑ නේද? කළා ස්වාමීන් වහන්සේ. ඒ උනාට කමන්නේ. කළාද අපි පන්තියේදී කළාද? කළා ස්වාමීන් වහන්සේ. එහෙමද? නමුත් මට හිතෙන්නේ මේ සූත්‍රය අපි මාස කීපයක් ගියාට පස්සේ නැවත සාකච්ඡා කළාට කමක් නැති සූත්‍රයක් කියලා මට හිතෙන්නේ. මොකද ඒ තරමටම ඒක හරිම වැදගත් හා හරිම ප්‍රයෝජනවත් අපේ එදිනෙදා ජීවිතයට පැවැත්මට මේ හුඟක් ප්‍රයෝජනවත් වෙන නැවත නැවත මෙනෙහි කළ යුතු නැවත නැවත සිහි කළ යුතු හොඳින් පුරුදු පුහුණු කළ යුතු අභ්‍යාස කළ යුතු කරුණු තියෙන සූත්‍රයක් හැටියට සලකන හැම සූත්‍රයක්ම ඉතින් වැදගත් තමයි. නමුත් මෙහි තියෙන සඳහන් වෙන කරුණු අපි වඩාත් සිහි ගන්නවන්ට සිහිපත් කරන්නට අභ්‍යාස කරන්නට ඕන කියලා මට හිතෙනවා. ඒ නිසා අපි ඒක නැවත අපි සාකච්ඡා කරමු. මට මතකයේ තිබුණේ මම හිතේ ධර්ම දේශනාව පමණයි කළේ කියලා මේ පන්තියේදී කළා කියලා මතකයක් තිබුණේ නැහැ. ඒ කියන්නේ මේ මෑත කාලේ පන්තියේද ඉස්සර අපි කරපු පන්තියේද කළා කිව්වේ? ස්වාමීන් වහන්සේ සද්ධාම් මරුණ මේ දේශනාවට කලින් ඔබ වහන්සේ කරා පන්තියේ. පන්තියේදීත් කළාද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ජූනි 19 කරේ. ඈ? ජූනි 19 මේ අවුරුද්දේ. ඊ අවුරුද්දේ. ගිය අවුරුද්දේ ජූනි 19ද? ඔව්. එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි. මම ලියපු ඒවා මේ බැලුවා තියෙනවා ඒකේ. තියෙනවා නේද? මට ඒක මතකයක් හරියට තිබුණේ නැහැ. කළාද නැද්ද කියන මං හිතේ ධර්ම දේශනා විතරයි කියලා. 25 වෙනකම්. මම හිතන්නේ දවස් දෙකක්. දවස් දෙකක් කළා නේද? එහෙමයි. හොඳයි එහෙමනම් අපි වැඩියෙන් හුඟක් දේවල් කියන්නේ නැතුව අපි ඒක යම් යම් කරුණු කීපයක් පමණක් එහෙමනම් සාකච්ඡා කරමු. හොඳයි ස්වාමීන් අයත් කරන එකේ. ඔව්. ඒක හරි වටිනවා ඒක අපි නැවතත් ඉරු කරන එක. හොඳයි. එහෙමනම් අපි මේක සාකච්ඡා කරමු. I have heard that on one occasion the Blessed One was staying near Savatthi in Jetas Grove, Anathapindika's monastery, where he addressed the monks, yes Lord. The monks responded to him. මේ ස්ක්‍රීන් එක පේනව නේද සූත්‍රේ? ස්ක්‍රීන් එක පේනවනේ සූත්‍රේ පේනව නේද? මට නම් පේන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මගේ කම්පියුටර් එකේ වරදක් තියෙනවා. මට පේනවා. පේනවා ස්වාමීන් වහන්සේ මේ මගේ මේ පේනවා ස්වාමීන් වහන්සේ. පේනවා. මගේ මේව ගන්න
පේනවා ස්වාමීන් වහන්සේ. හොඳයි. තෙරුවන් සරණයි. Yes, Lord, the monks responded to him. The Blessed One said, Monks, the ending of the influence is for one who knows and sees. I tell you, not for one who doesn't know and doesn't see. For one who knows that what and sees what. Appropriate attention and inappropriate attention. When a monk attends appropriately, unedison influence arise and edison influence increase. When a monk attends appropriately, unedison influence do not arise and edison influence are abandoned. There are influence to be abandoned by seeing, those to be abandoned by restraining, those to be abandoned by using, those to be abandoned by tolerating, those to be abandoned by avoiding, those to be abandoned by destroying, and those to be abandoned by developing. මේක පාලි කියලා ඉන්නම්. එවම් මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ තත්‍රකෝ භගවා බික්ඛු ආමන්තේසි බික්ඛෝති බදන්තේති තේ බික්ඛු භගවතෝ පච්චස්සෝසුම් භගවා ඒතදවෝච සබ්බාව සංවර පරියායං වූ භික්ඛවේ දේසිස්සාමි තං සුනාත සාදුකම් මනසිකරෝත බාසිස්සාමි එවම් බන්තේ තිකෝත්තේ බික්ඛු භගවතෝ පච්චස්සෝසුම් භගවා ඒතදවෝච ජානතෝ අහම් භික්ඛවේ පස්සතෝ ආසවානං khයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ කිංච භික්ඛවේ ජානතෝ කිංච පස්සතෝ ආසවානං khයං වදාමි යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං අයෝනිසෝ භික්ඛවේ මනසිකාරෝතෝ අනුප්පන්නාචේව ආසවා උපජ්ජಂತಿ උප්පන්නාච ආසවා පවඩ්ඩಂತಿ යෝනිසෝච කෝ භික්ඛවේ මනසිකරෝතෝ අනුප්පන්නෝ චේව ආසවා න උපජ්ජಂತಿ අනුපන්නාච ආසවා පහියಂತಿ. මම ටිකක් වේගෙන් වාගේ කියාගෙන යන්නම් අපි ඉක්මනට කරන්න අවශ්‍ය දේවල් පමණක් සාකච්ඡා කරලා. එතකොට මේ ආශ්‍රවයන් ප්‍රහාණය කිරීම සම්බන්ධයෙන් ආශ්‍රයන් ප්‍රහාණය කිරීම කොයි විදිහටද කෙරෙන්නේ කියන එක සාකච්ඡා කරන සූත්‍රයක් හැටියට අත්තිවික්කවේ අත්තිවික්කවේ ආසවා දස්සනා පහතබ්බා අත්ති ආසවා සංවරා පහතබ්බා අත්ති ආසවා පටිසේවනා පහතබ්බා අත්ති ආසවා අදිවාසනා පහතබ්බා අත්ති ආසවා පරිවර්ජනා පහතබ්බා අත්ති ආසවා විනෝදනා පහතබ්බා අත්ති ආසවා භාවනා පහතබ්බා. එතකොට ආශ්‍රවයන් දුරු කිරීම කාමාසව භවාසව අවිජ්ජාසව කියන කරුණු ආශ්‍රවයන් තුන පිළිබඳව මේ සූත්‍රයේදී කතා කරන්නේ. එතකොට ඒ ආශ්‍රවයන් හෝ කෙලෙස් දුරු කිරීම සම්බන්ධයෙන් තියෙන උපක්‍රම හැටියට නැත්නම් ක්‍රමවේද හැටියට මොනවද භාවිතා කළ හැක්කේ කරන්න පුළුවන් කියන එක තමයි මේ සූත්‍රයේදී සාකච්ඡා කරන්නේ. ධර්මයන්න් වහන්සේ පැහැදිලි කළේ. එතකොට අපට හැඟීමක් තියෙනවා හුඟක් කියන්නේ බෞද්ධ පින්නතුන්ගේ අදහසක් තියෙනවා මේ භාවනාව අතිශය වැදගත්. භාවනාව කියන එක තමයි මූලික වෙන්නේ. එහෙම නැත්නම් වැඩි අවධානයකින් යුක්තව අභ්‍යාස කරන විධික්‍රමය භාවනාව කියන අදහසක් කෙනෙකුට තියෙන්න පුළුවන් තියෙනවා. එතකොට මේ සූත්‍රයේදී ආශ්‍රවයන් ප්‍රහාණය කිරීම සම්බන්ධයෙන් භාවිතා කරන විධි කීපයක්ම හඳුන්වනවා. එතකොට එතෙන්දී දස්සනාපාතබ්බ සංවරාපහතබ්බ පටිසේවනාපහතබ්බ අදිවාසනාපහතබ්බ පරිවර්ජනාපහතබ්බ විනෝදනාපහතබ්බ. එතකොට හයක් කියවෙනවා. එතකොට දස්සනා සංවරා පටිසේවනා අදිවාසනා පරිවර්ජනා විනෝදනා කියලා විනෝදනා භාවනා පහතබ්බ කියලා විදිහට හයක් මෙහිදී සඳහන් කරනවා. එතකොට ඒ නිසා
භාවනාව අතිශය වැදගත් කියන එක මූලික වැදගත්ම කාරණයක් තමයි. නමුත් අපි ආසවයන් ප්‍රහීන කිරීමේදී භාවිතා විය යුතු අභ්‍යාස කළ යුතු යොදාගත යුතු ක්‍රමවේද 6ක් පිළිබඳව බුදු පියාණන් වහන්සේ මේ සූත්‍රයේදී සාකච්ඡා කරනවා. ඒ නිසා අපි ඒක මේ හස්තසාර මේ සූත්‍රයක් හැටියට නිතර භාවිතා කළ යුතු නිතර අභ්‍යාස කළ යුතු සූත්‍රයක් හැටියට මේ සූත්‍රය භාවිතා කළොත් හොඳයි කියන එක තමයි මට හිතෙන්නේ. මොකද හුඟක් දේවල් සම්බන්ධයෙන් අපි මේ අනුගමනය කරන මොකද ජීවිතේ හැමදාම අපිට අදාළ දෙයක් නේ. එදිනෙදා ජීවිත පැවැත්මේදී අපි භාවිතා කරන දේවල් ඔස්සේනේ අපි යන්න ඕනේ. එතකොට ඒක කොයි විදිහටද ප්‍රායෝගිකත්වයට පත් වෙන්නේ කියන එක තමයි අපි සාකච්ඡා කරන්න ඕනේ. මොකද මම දකින දෙයක් තමයි මේ දහම දැන ගැනීමයි දහම භාවිතයට ගැනීමයි කියන එක සම්බන්ධයෙන් අපි තවත් සැලකිලිමත් වෙන්නට ඕනේ. මොකද අපි දහම් කරුණු හැටියට හුඟා දේවල් දන්නවා. දැන් මගේ අත්දැකීමට අනුව ඔබත් සමග මම අවුරුදු 4ක් දැන් මේ වන විට මේ ධර්ම කරුණු සූත්‍ර අභිධර්මයේ මේ නොඑක් දේවල් සාකච්ඡා කරලා තියෙනවා. ඒතර ඒ නිසා දැනුමෙන් ධර්ම දැනුමෙන් ඔබ හුඟක් පෝෂණය වෙලා තියෙනවා කියලා මම දන්නවා දහම් කරුණු වලින්. ඒ හැම හුඟක් සූත්‍ර ඇසුරු කරගෙන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම ඔබ භාවිතා කියන්නේ අහලා කතා කරලා හුඟක් සාකච්ඡා කරලා තියෙනවා. එතකොට ඒ නිසා මේ නිර්වාණ මාර්ගයට සනසීමේ විමුක්තියේ මාර්ගයට අදාළ වෙන සියලුම දේවල් කරුණු වශයෙන් මේ වන විට ඔබ ළඟ තියෙනවා. එතකොට අපි එහෙම තියෙනවා නම් දැන් අපිට පූර්ණ සැනසීම ලැබිලා තියෙන්න ඕනනේ. එතකොට ඒ පූර්ණ සැනසීම කියන එකම තාම ඒ තත්වයටම අපි ආවිලා නැත්නම් ඒකේ තේරුම මේවයේ තියෙන මේ භාවිතයේ යම් අඩුවක් තියෙනවා කියන එකනේ. ඒ නිසා අපි ඒ භාවිතය කියන එක දැන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ සඳහන් වුණානේ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. ඒතර නිබ්බානාය සංවත්තති කියවම නිවීම සැනසීම විමුක්තිය පිණිස සංවත්තති හේතු වෙනවා පවතිනවා කියන එකනේ. ඒතර ඒ සඳහා වෙන්න ඕන දේ තමයි භාවිත වෙන්න ඕනේ බහුලීකත වෙන්න ඕනේ ප්‍රැක්ටිස් කරන්න ඕනේ ප්‍රැක්ටිස් again and again වෙන්න ඕනේ. ඒතර භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය අභිඤ්ඤාය සම්බෝධාය. ඒතර අභිඤ්ඤා කියන්නේ ඒක තහවුරුව ගැඹුරින් හඳුනා ගන්නට ඕනේ. ඒක අවබෝධයටපත් වෙන්න ඕනේ. එතකොට ඒ මනවින් ගැඹුරින් හඳුනාගත්ත එක තමන්ගේ අවබෝධයේ තහවුරු වෙන්නට ඕනේ. ඒ තහවුරු වුණාම තමයි නිබ්බානාය සංවත්තති වෙන්නේ. නිවන සඳහා විමුක්තිය සඳහා සැනසීම සඳහා හේතු වෙන්නේ. ඒතර ඔබ මං කියන්නේ ඔබ තාම මේ හුඟා දුර්වලයි කියන අර්ථයෙන් එහෙම නෙමෙයි කියන්නේ. ඔබ බොහෝ දේවල් සම්බන්ධයෙන් හොඳ හඳුනා ගැනීමක් වැටහීමක් ඇතිව ඉන්නවා. දැන් එසේ ඉඳිමින් එහෙත් අප තුළ යම් අවස්ථාවක වෙහෙසක් අපහසුයක් කරදරයක් සන්තාපයක් මානසික වෙහෙසක් පීඩාවක් නොරුස්නා බවක් මේ වගේ දේවල් අපේ හිතවලට ඇතුළු වෙන්න පුළුවන්. එතකොට එහෙම වෙනවාද නැද්ද කියන එක අපි පරීක්ෂා කරලා බලන්න ඕනේ හඳුනා ගන්න ඕනේ. එහෙම තියෙනවාද මගේ සිතේ යම් දොම්නසකට ඉඩක් තියෙනවද? මගේ සිතේ යම් නුරුස්නා බවකට ඉඩක් තියෙනවද? එහෙම නැත්නම් හිත කේන්ති ගන්නවද? ඔහොම අපේ දැනට තියෙන తত্ত্বය අපි හඳුනා ගන්න ඕනේ අපේ ටෙම්පරමන්ට් එක අපේ තියෙන ස්වභාවය. එතකොට මේ తত্ত্বය කොයි මට්ටමේද මම ඉන්නේ කියන එක හඳුනා ගන්න පුළුවන්. එතකොට එහෙම හඳුනා ගන්නකොට
අපේ අර ධර්මයේ සම්බන්ධයෙන් මේ තාක් දුරට අපි හඳුනාගෙන තියෙන දේවල් කරුණු හැටියට දැනගෙන තියෙන දේවල් කොයි ප්‍රමාණයකට මගේ භාවිතයට එනවද කියන එකත් අපි පරීක්ෂාවට ලක් කරන්න ඕනේ. එතකොට යම් තැනකදී ඔබට කේන්ති යනවා නම් නුරුස්නා බවක් ඇති වෙනවා නම් කලකිරීමක් ඇති වෙනවා නම් මානසික වෙහෙසක් පීඩාවක් විදියට එනවා නම් අපි දැන් ලොකු වැරදි මහා බලගතු වැරදි හානිකර දේවල් අපි කරන්නේ නැහැනේ. දැන් හිංසා සත්තු මරන්න යන්නේ නැහැ, සතුන්ට හිංසා කරනවා කියලා එහෙම කරන්න යන්නේ නැහැ, අනික් අයගේ දේවල් කඩා වඩා ගන්න දඟලන්නේ නැහැ, අනික් අයගේ සතුටට පහසුවට බාධා කරන්න යන්නේ නැහැ, මිනිස්සු වංචා කරන්න යන්නේ නැහැ, ඔහොම මත් වෙන දේවල් වලට යොමු වෙලා එහෙම අහිතකර විදිහට ඒව භාවිතා වෙන්නේ නැහැ. ඉතින් මෙහෙම අර අපේ මේ සල්ලේක සූත්‍රයේ සඳහන් වෙන ක්‍රමයට අපි 44ක් ඒකෙදි සාකච්ඡා කළානේ. මීට කලින් අපේ මේ සාකච්ඡාවකදී සල්ලේක සූත්‍රය අපි කතා කළා. ඒකදී 44ක් පාණාතිපාතාවල ඉඳන් අවසානට යනකම් ඒ දෘෂ්ටි ප්‍රහාණය කිරීම දක්වාම වෙන වැඩපිළිවෙලක් ඔස්සේ යන්නේ කොහොමද කියන එක අපි ඒකදී සාකච්ඡා කළා. එතකොට මේකේ තියෙන මුල හරියේ තියෙන අහිතකර දේවල් අපෙන් වෙන්නේ නැහැ. නමුත් ඉන් එහා යම් යම් ගැටලු සහගත දෝෂ සහගත තත්ත්වයන් අපේ තියෙන්න පුළුවන්. එතකොට අපි මේ කොයි ඉමේද ඉන්නේ, කොයි මට්ටමේද ඉන්නේ කියන එක අපි ආවර්ජනය කරලා සිහි කරලා පරීක්ෂා කරලා බලන්න ඕනේ. කවර මට්ටමකද දැන් මම ඉන්නේ කියලා. මහා බරපතල නරක දේවල්, අහිතකර දේවල් වලට අපි බහැලා එහෙම වෙහෙසටපත් වෙන්නේ නැහැ තමයි. නමුත් යම් ආකාරයක වෙහෙසකට පීඩාවකට අපි පත් වෙනවා නම් ඒ පත් වෙන ප්‍රමාණය කොතෙක්ද කියන එක අපි දැන් පරීක්ෂාවට ලක් කරන්න ඕනේ. මොකද දැන් අවුරුදු ගණනාවක් අපි මේවා සාකච්ඡා කරලා තියෙනවනේ. ඒ නිසා දැන් අපට සුදුසු කාලය තමයි ඒ වයින් කවර ප්‍රමාණයකද මම ඉන්නේ. මේ අපි විතරක් නෙමෙයි ඕනම කෙනෙක් මේ ධර්මයට යෙදෙන කෙනෙක් සෑම කෙනෙක්ම එහෙම ආවර්ජනය කරලා මෙනෙහි කරලා පරීක්ෂා කරලා ප්‍රත්‍යක්ෂා කරලා බලන්න ඕනේ මේ ගමනේ මම කොයි ඉසව්වේද ඉන්නේ, කොයි ප්‍රමාණයකටද ඉන්නේ, ඒ දහම කොයිතරම් මගේ ජීවිතය ඇසට ඇවිල්ලා තියෙනවද, මගේ මනසේ කොයිතරම් ඉඩක් ඒ ධර්ම කරුණු භාවිතය සඳහා ලැබිලා තියෙනවද කියන එක අපි පරීක්ෂාවට ලක් කර ගන්න ඕනේ. ඒකට ඒ නිසා ඒක මේ සූත්‍රාගත කරුණුත් එක්ක අපි ඒ භාවිතාව කොයිතරම් ප්‍රමාණයකට එනවාද කියන එක පරීක්ෂා කිරීම වැදගත් වෙනවා. ඒ නිසා මට හිතුනේ මේ සූත්‍රය අපි යම් විදිහකින් කරලා තිබුණත් කමන්නේ නැවත අපි සාකච්ඡා කරන එක හොඳයි කියලා. මොනවද කියන්න තියෙනවද එහෙම කිව්වට කමන්නේ. අහන්න ඕක කියන්න දෙයක් තියෙනවා නම්. And what are the effluents to be abandoned by seeing? There is the case where an uninstructed run-of-the-mill person who has no regard for noble ones is not well-versed or disciplined in their Dhamma, who has no regard for people of integrity, is not well-versed or disciplined in their Dhamma, doesn't discern what ideas are fit for the attention, or what ideas are unfit for attention. This is being so, he doesn't attend to ideas fit for attention and attend instead to ideas unfit for attention. කතමේච භික්කවේ ආසවා දස්සනා පහතබ්බා ඉද භික්කවේ අස්සුතවා පුතුජ්ජනෝ අරියානං අදස්සාවි අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ අප්පරිසානං අසස්සාවි සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ මනසිකරණීයේ ධම්මේ නප්පජානාති අමනසිකරණීයේ ධම්මේ නප්පජානාති සෝ මනසිකරණීයේ ධම්මේ අප්පජානන්තෝ අමනසිකරණීයේ ධම්මේ අප්පජානන්තෝ යේ ධම්මා න මනසිකරණීයා තේ ධම්මේ මනසිකරෝති යේ ධම්මා මනසිකරණීයා තේ ධම්මේ න මනසිකරෝති. එතකොට
මේ යම් කෙනෙක් මේ පුහුදුන් කෙනෙක් run of the mill person පුහුදුන් මට්ටමේ ඉන්න කෙනෙක් who has no regard එතකොට ඒ කෙනා මේ ආර්යයන් එහෙම නැත්නම් ධර්මය හදාarලා එහෙම නැත්නම් විමුක්ති මාර්ගයේ යම් දුරකට ගමන් කරපු කෙනෙක් සම්බන්ධයෙන් ඒ අයට අහුම්කන් දීමක් හෝ ඒ අයගේ දහමට අනුව හික්මීමක් හෝ වෙලා නැත්නම් ඒ වගේම සත්පුරුෂයන් ආශ්‍රයයක් නැත්නම් සත්පුරුෂ සංසේවනයක් නැත්නම් එයාගේ ඉගැන්වීම් සම්බන්ධ උනන්දුවක් යම් කෙනෙකුට නැත්නම් එහෙම එයා doesn't discern what ideas are fit for attention or what ideas are unfit for attention එතකොට මෙනෙහි කරන්න ඕන දේවල් මොනවද මෙනෙහි කරන්න හොඳ නැති දේවල් මොනවද කියන එක පිළිබඳව එයාට අදහසක් හැඟීමක් ඇති වෙන්නේ නැහැ. This being so, he doesn't attend to ideas fit for attention and attends instead to ideas unfit for attention. ඒ නිසා මෙනෙහි කරන්න ඕන කරුණු ගැන මෙනෙහි කිරීම පැත්තකින් තියලා මෙනෙහි කරන්න ඕන නැති කරුණු පිළිබඳව මෙනෙහි කරන්න එයා පටන් ගන්න පුළුවන්. මේක දෝෂයක් වැරද්දක් කියලා දැන් මේ සූත්‍රයේ පැහැදිලි කරන්නේ. දැන් මේ කාරණේ අපිට වැදගත්. මොකද මේ අපි හැම කෙනෙක්ම ධර්මයේ කොයිතරම් අපි හදාarලා දැනගෙන සාකච්ඡා කරලා හිටියත් සමහර විට අපේ චින්තනය අපි හිතමින් ඉන්න දේවල් අපේ හිත යොමු වෙන දේවල් දෙස බැලුවොත් පරීක්ෂා කළොත් අපි දැන් මේ හිතන්න ඕන එකක් ගැනද හිතන්නේ එහෙම නැත්නම් හිතන්න ඕන නැති එකක් ගැනද මේ හිතන්නේ කියන එක අපේ අවධානයට ලක් වෙනවා අඩුයි හුඟක් වෙලාවට. යම් කෙනෙක් එහෙම ඉන්න පුළුවන්. නමුත් හුඟක් වෙලාවට එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර විට අපි අනවශ්‍ය වෙහෙස කර යම් දේවල් මෙනෙහි කරනවා. එසේ කිරීම එච්චරම අවශ්‍ය නැති තත්වයක් යටතේ. සමහර ඒවා මෙනෙහි කරන්න ඕන දේවල් අපි ඒ තරම් උනන්දුවක් දක්වන්නේ නැහැ ඒක මෙනෙහි කිරීම සම්බන්ධයෙන්. මම සරල උදාහරණයක් ගත්තොත් එහෙම අපි හුඟක් වෙලාවට මේ දේශපාලනය ගැන කතා කරනවා. දැන් ඒක දැන් සමහර කෙනෙකුට හම්බ වුණාම අර කතාවක් තියෙනවානේ මේ දේශපාලනය හෝ කාලගුණය කියන මාතෘකා දෙක අයින් කළොත් එහෙම 80%කටත් වැඩි ප්‍රමාණයකට කතාව පටන් ගන්න විදිහක් නැහැ කියලා. කතාව පටන් ගන්න බෑ කියලා. එතකොට 80% නෙවෙයි 100%ක්ම අපි කෙනෙක් එක්ක කතාව පටන් ගන්න හුඟක් වෙලාවට එක්කෝ කාලගුණය එක්කෝ දේශපාලනය. මේ අසුරෙන් තමයි අපි කතාව ආරම්භ කරන්නේ හෝ කතාව අදාළ දේවල් පවත්වාගෙන යන්නේ ඒ අසුර කරගෙන හුඟක් වෙලාවට. එතකොට මේ දැන් කාලගුණ ගැන කතා කරලා කමන්නේ දැන් සතුරු සාමිච්චි කතා කරනකොට කොහොමද හෙත් වයින්වද මෙහෙත් වයින්වද හීතලද උෂ්ණද වින්ද හරි සීතල හරි සරයි ඔහොම නොඑක් දේවල් අපි කියනවා. එහෙම කතා කරලාට වැරද්දක් නෙමෙයි. කතාව ආරම්භ කරන්න සතුරු සාමිච්චි කතා කරන්න එහෙම දේශගුණේ කාලගුණේ ගැන කතා කළාට කමක් නැහැ. නමුත් ඒ කතා එසේ කිරීමෙන් එච්චර ප්‍රයෝජනයක් නැහැ. නමුත් කතා කළාට වැරද්දක් කියන එක නෙමෙයි මේකේ අදහස් කරන්නේ. එකිනෙකා සමග හොඳ සංවාදයක් යන්න දුක සැප කතා කරන්න එපා. සම්මෝදනීයං කතං සාරාණීයං වීතිසාරයුත්තා කියලා බොහෝ සූත්‍ර දේශනාවල තියෙනවානේ. කෙනෙක් හම්බුනහම ප්‍රියමනාප විදිහට අදහස් වමාරු කරගන්න පොඩ්ඩක් දෙන්නටම එකඟ වෙන්න පුළුවන් දේවල් පිළිබඳව එහෙම වචන දෙකක් වමාරු කරගන්න එක හොඳයි. එතකොට නමුත් මේ දේශපාලනය වගේ දේවල් අපිට කතා කරන එක වැරද්දක්ම කියනවා නෙමෙයි. නමුත් දැන් ඒව කොච්චර කතා කළත් අපිට කිසිම ප්‍රයෝජනයක් අර්ථයක් වැඩක් සිද්ධ වෙන එකක් නෙමෙයිනේ. අපි දැන් පැය කොච්චර ප්‍රමාණයක් දේශපාලනයේ සම්බන්ධයෙන් අපි කතා කරලා තිබුණත් ඒකෙන් හුඟක් වෙලාවට අපිට වැඩක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපිට හුඟක් වෙලා කතා කරන්නේ ලංකාවේ දේශපාලනය එහෙමනේ.
එතකොට ඒවා කොයිතරම් කතා කළත් මොන විදිහට කතා කළත් කවුරු ගැන කතා කළත් මොන පක්ෂය ගැන කතා කළත් මොන සංසිද්ධි ගැන කතා කළත් මුකුත්ම අර්ථයක් සිද්ධ වෙලා තියෙන බව පේන්නේ නැහැ. අපිටවත් අනික් අයටවත් රටටවත් මුකුත්ම වෙලා කියලා පේන්නේ නැහැ. නමුත් අපි තාමත් ඒක ගැන කතා කරනවා. එතකොට ඔය මම උදාහරණයක් කිව්වේ ඔය වගේ අපි කතා කරනවා පමණක් නෙමෙයි මෙනෙහි කරනවා හිතනවනේ. එතකොට අපිට එච්චරම අවශ්‍ය නැති එච්චරම වැඩක් නැති අපිට මේ වහලා දාන්න පුළුවන් ෆයිල්ස් දැන් අපි යම් ප්‍රොජෙක්ට් එකක් යම් කිසි දෙයක් ගැන හිතනකොට කතා කරනකොට ඒ ෆයිල් එක අපිට අදාළව ඒක තියෙන තොරතුරු ඒක තියෙන දේවල් සම්බන්ධයෙන් අපේ ගනුදෙනුව තියෙන්නේ. නමුත් අපේ ස්වභාවයක් තියෙනවා මේ වහලා දාලා ඉවර කරන්න පුළුවන් ෆයිල්ස් අපි නැවත අරගන්න ගතියක්. අරගෙන ආයෙසරයක් සබ්ජෙක්ට් එක ඔස්සේ යනවා. එහෙම ස්වභාවයක් අපේ මනසේ තියෙනවා. මොකද අර තිවිච්ච එහෙක ඇරියස් එකක් මොකක් හරි ඒකේ තිවිච්ච අවුලක් ගැටලුවක් අපි කෝඩ් කරලා ඒක අරගෙන ආයෙසරයක් අර ෆයිල් එක ගන්නවා. එතකොට ඇත්තටම මේ ෆයිල් එක වහලා දාන්න පුළුවන් ෆයිල් එකක්. වහලා දාන්න පුළුවන් වුණාට අපි අරගෙන ආයෙසරයක් එක වැඩ කරනවා. නමුත් ඒකේ කිසි තේරුමක් නැහැ කියන එකත් අපි දැන් පරීක්ෂාවෙන් බැලුවොත් දන්නවා. පරීක්ෂාවෙන් බැලුවොත් ඒ ෆයිල් එක නැවත අරගෙන ඕපන් කළා කියලා වැඩක් නැහැ කියලා දන්නවා. නමුත් ඒක අරගෙන අපි ආයෙසරයක් වෙහෙසටපත් වෙනවා. මෙහෙම ස්වභාවයක් අපි ඕනම කෙනෙකුගේ මනසේ තියෙනවා. එතකොට මේ ධර්මයේ ඔස්සේ දැන් සාමාන්‍ය run of the mill person කියලා හඳුන්වන මේ ප්‍රත්‍යඥ භාවයේ ඉන්න කෙනෙක්ගේ මේ ස්වභාවය ගැන මේ කතා කරන්නේ. එතකොට ඒ බඳු අයගේ තියෙන එක්තරා දුර්වලකමක් තමයි ගැටලුවක් තමයි මේ විදිහට මේ ඕන් නැති ඒවා අරගෙන වෙහෙසටපත් වෙන එක. ඒවා හොඳට පරීක්ෂාවෙන් බැලුවොත් එහෙම ඇනලයිස් කරලා බැලුවොත් එහෙම විදර්ශනාත්මකව බැලුවොත් අපිට පේනවා ඒක මේ එච්චරම අවශ්‍ය නෑ. දැන් ඒ ඔස්සේ යන එක එච්චරම අවශ්‍ය වැඩක් නෙමෙයි කියලා. එහෙම වැඩක් නැති වුණාට ඒ ඔස්සේ යනවා. ඒතර එකක් අපේ කාලේ නාස්ති වෙනවා. අනික ඊටත් වැඩිය බරපතල දේ තමයි අනවශ්‍ය ස්ට්‍රෙස් එකක් ගන්නවා අපි. ආයෙසරයක් ඕන් නැති එක. අර මේ සමහර අය ටෙලිනාට්‍යවල වෙහෙස කර ටෙලිනාට්‍ය බලනවා වගේ. ඒ වෙහෙස කර ටෙලිනාට්‍ය බැලුවාම ඒකේ තියෙන කරදර ටික අපි తాවකාලිකව ගන්නවානේ. අපිත් ඒකට සම්බන්ධ වෙනවානේ. එතකොට ඒක ඕන නැති එකක්. ඒක අනවශ්‍ය එකක් ඒක. නමුත් ඒකේ තියෙන කරදර ටික අපිත් తాවකාලිකව ගන්නවා. ඒ වගේ මේ ට්‍රැජඩිස් බැලුවාම ඒවත් එක්ක ඉන්වෝල්ව් වුණාම අපි ඒක ගන්නවා. ඒක හුඟක් අය හිතන්නේ නැහැ මේක මේ වෙහසක් වෙනවයි කියලා. නමුත් එහෙම එකක් වෙනවා. මොකද ඒ කරදරේ අපහසු ඒ බද්ධ වෛර අරමේව දේවල් පරිමහ ගන්න හැටි අරමේවනේ ඒක පෙන්වන්නේ. ඒතර මේක අපිට ඒක මිදෙන්න බෑ. අපි කුඹුරට බැස්සාම මඩ ගෑවෙනවා නම් ඒ විදිහටමයි අපි ඒ අවුල්සහගත ටෙලිනාට්‍යයක් හෝ යම්කිසි ඉන්සිඩන්ට් එකකට අපි ඉන්වෝල්ව් වුණොත් එහෙම ඒකේ මඩ නොගෑවි ඉන්න බෑ අපිට. එහෙම අනිවාර්යයෙන්ම එනවා ඒක. එතකොට මෙහෙම වෙන බව අපි මතක් කරගන්නේ නැහැ හුඟක් වෙලාවට. එහෙම ඒවා අපි අස්සට වදිමින් රිදෙමින් යම් ආකාරයක පොඩි වෙහෙසකර තත්වයන් ඇති කරමින් තියෙන්න පුළුවන්. එතකොට අන්නේ නිසා අර මෙනෙහි කරන්න ඕන එක මොකද්ද මෙනෙහි කරන්න ඕන නැති එක මොකද්ද කියන එක අපි සලකා ගන්නවා හුඟක් වෙලාවට අඩුයි. අපි ඕන කෙනෙකුට වෙන දෙයක්. ඔබටත් මටත් අපි හැම කෙනාටම සිද්ධ වෙන දෙයක් ඒක. එහෙම කරද්දී අපි අවධානය යොමු කරලා බැලුවොත් තමයි තේරෙන්නේ මේක මෙනෙහි හිතා ඉඳලා වැඩක් නෑනේ මට. නැත්නම් මේකත් එක්ක පැටලිලා වැඩක් නෑනේ මට කියන එක මතක් වෙන්නේ පස්සේ. එහෙම මතක් කරගත්තොත් බැලුවොත් තමයි. එහෙම නැත්නම් අතීත සංසිද්ධි අරගෙන ඒවා ඔස්සේ වෙහෙසටපත් වෙන දෙයක් අපේ සිත්වල සිද්ධ වෙනවා. දැන් මේක බොහෝ සෙයින්ම අපිට හඳුනා ගන්න බැරි වෙන සංසිද්ධියක් අපේ සිත්වල. ඒතර ඒක බලන්න එහෙම හඳුනා ගන්න අපි
වෙනම සූදානම් වෙන්න ඕනේ. දැන් මෙහෙම එකක් වෙනවා නේද කියන එක හඳුනා ගන්න අපිට මේ මහන්සි වෙන්න සිද්ධ වෙනවා, සූදානම් වෙන්න සිද්ධ වෙනවා. ඒක ගැටලුවක්. ඒක තමයි මේ ධර්මයේ පැහැදිලි කරන්නේ මෙනෙහි කළ යුතු එකයි නොකළ යුතු එකයි පිළිබඳව සාවධාන වීම අපේ අඩුයි කියලා. ඒ නිසාම ඇති වෙන ගැටලුවක් ඊළඟට කතා කරනවා. ඔබත් මේකට සම්බන්ධ වෙන්න නිතර අදහස් කරුණු ඉදිරිපත් කරමින් ඔව් පොඩ්ඩක් පැහැදිලි මදි වගේ කියන්නේ. හරි. දැන් එහෙනවද ස්වාමීන් වහන්සේ? දැන් ස්වාමීන් වහන්සේ දැන් කිව්වේ හරීම අදාළයි. ඇත්තටම අපේ ජීවිත ගත්තාම ගොඩක් වෙලාවට ඇත්තටම ඉච්චරම අමාරු කියලා කියන ප්‍රශ්න මම හිතන්නේ අපිට ඉච්චර ලැබෙනවා කියලා. නමුත් ඇත්තටම අපි මේ අපේ මනස්වල මේ නිකන් ප්‍රශ්න ඇති කර ගන්නවා. අනවශ්‍ය දේවල් ගැන සමහර වෙලාවට ගොඩක් වෙලාව දාගෙන නිකන් අනවශ්‍ය විදිහට තැවෙනවා. ස්වාමීන් වහන්සේ මම අහන්න කැමති එක ප්‍රශ්නයක්. දැන් යම් කිසි කියමුකෝ දැන් හිතට කම්පනයක් ඇති වුණාම කියමු යම් කිසි කාරණයක් ගැන අපි කොහොමද දැනගන්නේ ඒ කම්පනය නිසා කියන්නේ ඇති වෙන ප්‍රශ්නයට අපි ඒ අවස්ථාවේදී යමක් කළ යුතුද? ඒකට අපි යම් කිසි වැඩපිළිවෙලක් හරි ක්‍රියාවලියක් ආරම්භ කර යුතුද? ඒකට මේ ඒ සම්බන්ධව නැත්නම් ඒක නිකන් මේ එහෙමම යන්න දෙන්න කියලා නිකන් ඉන්න ඕනද කියන එක. එතකොට ඒ ගැන ස්වාමීන් වහන්සේට මොකක් හරි කියන්න පුළුවන්ද? ඔව් ඒක දැන් ඉදිරියේදී මේ සූත්‍රයේ කියවෙනවා. දැන් මෙහෙමයි අපිට දැන් අපිට යම් කිසි දැන් යම් සිද්ධියක් අපිට අදාළ වුණාම අපිට ඒකට අපිත් ඒකේ කොටස්කරුවෙක් හැටියට හෝ එහෙම නැත්නම් ඒක විසඳිය යුතු දෙයක් හැටියට තියෙනවා නම් ඇත්තටම ඒක අපිට මගහරින්න බෑනේ. මගහරින්න පුළුවන් දේවල් අපිට මගහරින්න පුළුවන්. නමුත් ඒක මට අදාළ දෙයක් වශයෙන් තියෙනවා නම් අපි ඒකට මුහුණ දෙන්න ඕනේ. දැන් දහමේ තියෙන ලක්ෂණයක් තමයි අපි මේවා මගහරින්නේ නැහැ. ඒ කියන්නේ අපි දැන් අපි මතක් කරගත යුතු දෙයක් තමයි කිසිදු දෙයක් මේ අපි මගහැරලා යන්නේ යනවා කියන අර්ථය නැහැ. ඒ කියන්නේ අපි ඒකට මුහුණ දෙන්න ඕනේ. දැන් අෂ්ටලෝක ධර්මයේ තියෙන ලාභ ආයස නින්දා ප්‍රශංසා සැප දුක් කියලා. එතකොට සැප දුක් ටික අයින් කරලා සැප විතරක් ගන්නවා, නින්දා ටික අයින් කරලා මේ ප්‍රශංසා ටික විතරක් ගන්නවා කියලා බෑනේ අපිට. එමෙ ඉන්න බෑනේ ඒක. අපිට ඒ හොඳක් කිව්ව කරන ප්‍රශ්නයක් නැහැ. නරකක් කිව්ව එක අපිට අදාළ වෙනවනේ. එතකොට ඒ නරකක් කියපු එක අපිට දෝෂාරෝපණයක් මොකක් හරි කළා නම් ඒක අපිට අදාළ වෙනවනේ. එතකොට අපි ඒක ඔස්සේ ධර්මානුකූල මෙනෙහි කිරීමක් කරන්න වෙනවා අපිට. එහෙම නැතුව අවොයිඩ් කරලා කියන්නේ අවොයිඩ් කරන්න පුළුවන් ඒවා තියෙනවා. දැන් මේ සූත්‍රයේ ඉස්සරහට කතා කරනවා. ඒක හරි වැදගත් දෙයක්. අවොයිඩ් කරන්න පුළුවන් දේවල් තියෙනවා. අවොයිඩ් කරන්න බැරි දේවල් තියෙනවා. එතකොට ඔව් සර් ඒකයි මගේ ප්‍රශ්නේ. සමහර දේවල් දැන් කියමුකෝ හරි ගෙදර මොකක් හරි කියමුකෝ මේ හරි මේ පයිප් එකක් ලීක් වෙනවා කියලා දැන් පයිප් එකක් ලීක් වෙනවා නම් එහෙමම ලීක් වෙන්න කියලා අපි නිකන් ඉඳ බෑනේ. කාර්මිකයට කතා කරලා ඒ වැඩේ කරගන්න ඕනේ මේ තාමත්ම විජහට. ඒ වගේ දේවල් වලින් මග හරවන්න බෑ. නමුත් එහෙම නෙමෙයි. නමුත් සමහර විට මට හිතෙන්නේ ඇත්තටම අපි සම්බන්ධ නොවිය යුතු දේවල් වලට නිකන් අනවශ්‍ය විදිහට අපි සම්බන්ධ වෙනවා. නමුත් අපි හිතන්නේ නෑ මේකට අපි සම්බන්ධ වෙන්න ඕනේ, මොකක් හරි කියන්න ඕනේ, කරන්න ඕනේ, යම් කිසි ක්‍රියාවලියක් දාන්න ඕනේ. නමුත් එහෙම දැම්මම ඇත්තටම සමහර විට තවත් ප්‍රශ්න තවත් මේ අමාරු වෙන්න අවස්ථාවලක් තියෙනවා. නිකන් එහෙමම මගේ හැරියානම් ඔක කොච්චර ලොකු දෙයක් වෙන්නේ නැහැ කියලා පස්සේ හිතෙනවා. ඒක මම හැවුවේ මේ මොන වගේ දේවල් අපි ඉන්නේ මොන වගේ දේවල් අපි ඇත්තට මේවා ක්‍රියාත්මක කරන්න කියලා. ඔව්. දැන් හොඳ වැදගත් ප්‍රශ්නයක් ඒක. දැන් අපි ඒකෙදි බලන්න ඕනේ මේ ප්‍රශ්නේ ස්වභාවයේ දෙස බලලා
ඒකට විසඳුම් දෙන්න ඕන එකක්ද නැති එකක්ද ඒක ඉක්මනින්ම විසඳුම් දෙන්න ඕන එකක්ද ටිකක් පහු කරන්න පුළුවන් එකක්ද නැත්නම් තව සෑහෙන කාලයක් ගන්න පුළුවන් එකක්ද කියන එක මේ මෙෂර් කරන්න ඕනේ. දැන් ඒක ධර්මානුකූලව බොහෝ තැන්වල එක තියෙනවා. එතකොට වහාම මේ අවධානය යොමු කළ යුතු දෙයක් නම් ඒක මේ හරීම ඉක්මනින්ම වහාම සැලකිලිමත් වෙලා ඒ සම්බන්ධයෙන් තීරණ ගන්න වෙනවා. සමහර ඒවා සම්බන්ධයෙන් අපිට ටිකක් ඉන්න කාලයක් පොඩි කාලයක් ගන්න සිද්ධ වෙනවා ඒ සම්බන්ධයෙන්. සමහර ඒකට හුඟක් කාලයක් ගන්න වෙනවා. සමහර ඒවා නොතකාම හරින්න වෙනවා. මම සරල උදාහරණයක් කිව්වොත් එහෙම දැන් ඔය මේ අධිකරණ සමත කියලා භික්ෂුන් වහන්සේලාගේ විනයේ සඳහන් වෙනවා එක එක ප්‍රශ්න විසඳන ආකාර 7ක් පිළිබඳව. එතකොට මේ විනය ගැටලු සම්බන්ධයෙන් ඒවා විසඳන විධික්‍රම 7ක් පිළිබඳව සඳහන් වෙනවා. ඒකේ එකක් තමයි තිනවත්තාරක කර්මය කියන එක. තිනවත්තාරක කියලා. තිනවත්තාරක කියන එකේ තේරුම තනකොළ ටිකක් ඉහළ දානවා ඒක උඩින් කියන එක. එතකොට ඒ තනකොළ ටිකක් ඉහළ දානවා කියන එක එතන ඒකේ තේරුම ඒ ප්‍රශ්නේ විසඳන්න ගියාම තව තව අවුල් වෙනවා නම් තව හානිකර ගැටලු මහ ගොඩක් මතු කරන සුළු නම් ඒ ප්‍රශ්නය විසඳන්න යන්නේ නැතුව ඒක වහලා දානවා කියන එක. එතකොට දැන් අපි කියමුකෝ මේ සරල උදාහරණයක් ගමුකෝ. අපි කියමු දැන් යම් තැනක මේ සතෙක් අපරිසුදු කරනවා. බල්ලෙක් හරි පුසෙක් හරි එහෙම අපරිසුදු කරනවා. ඒ අපරිසුදු කළාම අපිට දැන් ඒක අරන් දාන්න හෝ ඒක හොදන්න හෝ ගියාම එතන ඒක පැතිලා තියෙන හැටියට හොදන්න ගියාම බොහෝ අවුල් සහගත වෙනවා නම් අපි දැන් මෙහි කරන එකක් තමයි අපි ඔය නම් ඒක කරන්න බෑ. මම හිතන්නේ මේ වැලි ටිකක් දානවා. ඔය අත්දැකීම් ඇති ඔබට ලංකාවේ එහෙම බල්ලෙක් පූසෙක් එහෙම කැත කළාම එකපාරට ඒක අයින් කරලා දාන්න යන්න බෑ. අපි ඒකට වැලි ටිකක් දානවා. වැලි ටිකක් දාලා ඔක මේ පැය දෙක තුනක් ගියායින් පස්සේ අර ග්ලේසියම් අරක අරන් දාන්න පුළුවන්. එතකොට දැන් අර වෙලාවේ ඒක සුද්ධ කරන්න මේ කරන්න හොදන්න හරි මොනවා හරි කරන්න ගියොත් එහෙම ඒක හරි මහා වෙහෙස කරයි අපිරිසුදු වෙනවා වැඩි එහෙම ගැටලු සහගතයි. අපි ඒක අනික එතන මොකක් හරි ෆන්ක්ෂන් එකක් මොකක් හරි කීප දෙනෙක් එන දෙයක් හරි වැඩක් නම් ඒක කරගන්න බෑ. දැන් ඒ වෙලාවේ සුද්ධ කරන්න බෑ. ඒ නිසා හොඳම වැඩේ තමයි වැලි ටිකක් දාලා වහලා දානවා. වහලා දාලා ඒ අනික් අය වටේ ඒ අවශ්‍ය දේ වැඩ කරනවා. පස්සේ වෙලාවක ඒක අයින් කරලා දානවා. එතකොට දැන් ඔන්න ඔය වගේ දෙයක් අපි කරනවානේ. එතකොට ඒ ප්‍රශ්නේ අපි විසඳන්න යන්නේ නැතුව ඒක මේ වහලා දානවා. ඒක තවදුරටත් විසඳන්න ගියොත් ඒක හැම ගඳ ගහනවා වැඩි. ඒක අවුල් වෙනවා වැඩි. ඒකෙන් ඇතිවෙන හානිය මේක වැඩි. එතකොට ඒ නිසා ඒක වහලා දාන එක තමයි වඩාත්ම හොඳ. ප්‍රශ්නේ වැඩි විසඳන්න යන්නේ නැතුව. ඔව්. ඒක තිනවත්තාර කර්මය කියලා කියන්නේ ඒකට. මම උදාහරණයක් හැටියට කිව්වේ හැම ප්‍රශ්නයක්ම විසඳන්න යන්න ඕනේ නැහැ. හැම ප්‍රශ්නයක්ම වහාම විසඳන්න යන්න ඕනෙත් නැහැ. ඒ නිසා ඒකට සුදුසු ඉඩ කාලයක් මේක හරීම වැදගත් සිද්ධියක්. ඔය අහපු ප්‍රශ්නෙට අදාළ කාරණය අතිශයම වැදගත් දෙයක්. අපි හැම වෙලේම පැටලෙන අපි හැම වෙලේම අවුල් වෙන සිද්ධියක් ඕක. සමහරට අපේ දරුවෙක්ගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදර සමාජිකයෙක් වෙන්න පුළුවන්, කිට්ටු ඥාතියෙක් වෙන්න පුළුවන්, හිතවතෙක් වෙන්න පුළුවන්, සේවා ස්ථානයේ වෙන්න පුළුවන්. ඔය කොතනක වුණත් අපි හරීම පරිස්සමෙන් ඕනේ මේ ප්‍රශ්නේ වහාම විසඳන්න ඕනද? එහෙම නැත්නම් යම් කාලයක් ඒකට ගත්තට කමක් නැද්ද? එහෙම නැත්නම් යම් තව කාලයක් යන්න දුන්නට කමක් නැද්ද? එහෙම නැත්නම් අමතක කරලා දාන්න ඕනද? මේ විදිහට මේ හඳුනා ගැනීම කැටගරයිස් කරන එක හරීම සැලකිල්ලෙන් පරිස්සමින් හොඳ හඳුනා ගැනීමකින් කරන්න ඕන දෙයක් මේක. ඒක නොකරගත්තොත් එහෙම අපි අනවශ්‍ය දෙයකට වැඩි සැලකිල්ලක් දක්වලා අනවශ්‍ය ගැටලු ඇති කර ගන්න පුළුවන් ගාක් වෙලාවට එහෙම වෙනවා.
ඒ සයන්ස් ඒ නිසා අර මෙනෙහි කරන්න ඕන දේ මොකද්ද, මෙනෙහි නොකරන්න ඕනේ මොකද්ද, විසඳන්න යන්න ඕනේ මොකද්ද, විසඳන්න අදිස්සි වෙන්න ඕනේ නැත්තේ මොකද්ද, කාලයක් ඒකට දෙනවද නැත්නම් අපි කියනවානේ කාලය විසින් විසඳන ප්‍රශ්නක් තියෙනවා කියලා. ඒ සයන්ස් සමහර අපි කියනවානේ කාලේ ප්‍රශ්න විසඳනවා කියලා. හැබැයි හැම ප්‍රශ්නයකම කාලේ විසඳන්නේ නැහැ. ඔව් අපි ඒකත් මතක තියාගන්න. දැන් උදාහරණයක් හැටියට අපේ දරුවෙක්ගේ මොකක් හරි වැරදි ආශ්‍රයක් හෝ නරක කෙනෙක් එක ආශ්‍රය කරනවා හෝ වැරදි පැත්තකට යොමු වීමක් හරි මොකක් හරි දෙයක් දැක්කොත් එහෙම අපි කාලයට විසඳන්න දෙන්න බෑනේ ඒක. ඒක වහාම ඒ සම්බන්ධයෙන් ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම අධ්‍යයනය කරලා ඒකට අදාළ විසඳුම් මාර්ගයන් කරා අපි යන්න ඕනනේ. ඒ කාලයට විසඳන්න දෙන්න බෑනේ. එතකොට අන්න එහෙම හැම එකටම මේක කරන්න බෑ. නමුත් සමහර ඒවා තියෙනවා කාලය විසින් විසඳන ප්‍රශ්න තියෙනවා. හැබැයි මේකට අපිට එහෙම කරන්න අමාරුයි අපේ මේ ඉමෝෂන්ස් නිසා අපේ චිත්ත වේග නිසා අපි හැම එකක්ම දඩිපිටි ගාලා විසඳන්න යනවා. හරි වේගයෙන් විසඳන්න යනවා. දැම්මම විසඳන්න යනවා. ඒ සඳහා ඉවසීම හරි මේ අමාරුයි. දැන් මේකෙත් කතා කරනවා අපි ඉදිරියේදී ඉවසීම කියන එකත් කොයිතරම් වැදගත්ද කියන එක. ඒතර ඒ නිසා අන්න එහෙම අර මේ සූත්‍රයේ මං කිව්වේ ඒකයි හරි වැදගත් කියලා. අපිට එදිනෙදා භාවිතයේදී එදිනෙදා ජීවිතයේදී මොන ටෙක්නික් එකෙන්ද මොන ටූල් එකෙන්ද අපි මේක විසඳන්නේ ගැටලුව निराකරණය කරන්න කියන එක පරීක්ෂා කිරීම හඳුනා ගැනීම හරිම වැදගත් කියන එක තමයි මේ සූත්‍රයේම සම්පූර්ණයෙන්ම කතා කරන්නේ. හොඳයි සයන්ස් And what are the ideas unfit for attention that he attends to? Whatever ideas such that when he attends to them, the unarisen influence of sensuality arises in him, and the arisen influence of sensuality increases. The unarisen influence of becoming arises in him, and the arisen influence of becoming increases. The unarisen influence of ignorance arises in him, and the arisen influence of ignorance increases. These are the ideas unfit for attention that he attends to. එතකොට මෙතෙන්දී මේ අපි කියලා එමු පොඩ්ඩක්. කතමේච භික්කවේ ධම්මා න මනසිකරණීයා යේ ධම්මේ මනසිකරෝති යස්ස භික්කවේ ධම්මේ මනසිකරෝතු අනුපන්නෝවා කාමාසෝ උපජ්ජಂತಿ උපන්නාවා කාමාසෝ පවඩ්ඩති අනුපන්නෝවා භවාසෝ උපජ්ජති උපන්නෝවා භවාසෝ පවඩ්ඩති අනුපන්නෝවා අවිජ්ජාසෝ උපජ්ජති උපන්නාවා අවිජ්ජාසෝ පවඩ්ඩති ඉමේ ධම්මා න මනසිකරණීයා යේ ධම්මේ මනසිකරෝති. එතකොට මේ යමක් මෙනෙහි කිරීම නිසා මෙතෙක් ඇති වෙලා තිබුණු ඇති නොවී තිබුණු කාමාසවයන් වැඩෙනවා නම් ඇතිවෙච්ච කාමාසවයන් ඇති නොවිච්ච කාමාසවයන් ඇති වෙනවා නම් උපදිනවා නම් ඇතිවෙච්ච කාමාසවයන් තව වැඩෙනවා නම් මෙතෙක් ඇති නොවුණු භවාසවයන් උපදිනවා නම් ඇති වෙනවා නම් ඇතිවෙච්ච භවාසවයන් තවත් වර්ධනය වෙනවා නම් ඇති නොවුණු අවිජ්ජාසවයන් ඇති වෙනවා නම් උපදිනවා නම් ඇතිවෙච්ච අවිජ්ජාසවයන් තවත් වැඩෙනවා නම් එතකොට අන්න එහෙමනම් යම් අපි මෙනෙහි කරන දෙයක් නිසා ඒක අපි හඳුනා ගන්නට ඕනේ මේක මෙනෙහි කරන්න ගියායින් පස්සේ මේ ඇති නොවුණු කාමාසව භවාසව අවිජ්ජාසව ඇති වෙනවා ඒ වගේම ඇති වෙච්ච කාමාසව භවාසව අවිජ්ජාසව තව වැඩෙනවා කියන අන්නේ කාරණය අපි කතා කරපු එකම තමයි. එතකොට ප්‍රශ්නේ තව තවත් අවුල් වෙනවා නම් නැති ගැටලු ඇති වෙනවා නම් දැන් සමහර ප්‍රශ්න තියෙනවා විසඳන්න ගියාම නැති ගැටලු ඇති වෙනවා. හුඟක් ඒවා අපි විසඳන ආකාරය හා විසඳන ශෛලිය හුඟක් දේවල් ප්‍රශ්න ඇති කරන සුළුයි. දැන් හුඟක් වෙලාවට අපි යම් ප්‍රශ්නයක් ආවේගශීලීව විසඳන්න ගියොත් එහෙම අනිවාර්යයෙන්ම ප්‍රශ්නේ අවුල් වෙනවාමනේ. දැන් ඕනෑම ප්‍රශ්නයක් අපි ආවේගශීලීව විසඳන්න ගියොත් එහෙම
ඒක දෝෂාරෝපණය කරලා බැනලා නොඑක් දේවල් කරලා අපි කරන්න ගියොත් එහෙම අනවශ්‍ය ගැටලුවක් ඇති වෙනවාමයි. අර කියවන තියෙනවනේ බැනලා හැදිච්ච කෙනෙක් නැහැ කියලා. එතකොට ඒ නිසා මේ දේවල් අනික් අයට අපි දෝෂාරෝපණ හැටියට කළොත් එහෙම නැත්නම් අනික් අයට පරිභව කරලා එයාගේ ආත්ම කරුත්තයට හානි වෙන විදිහට ඒක අනවශ්‍ය ගැටලුවක් තියෙන්න පුළුවන්. දැන් සරල උදාහරණයක් කිව්වොත් එහෙම අපි සමහරට යම් ප්‍රශ්නයක් අනික් අය ඉදිරියේ කීමයි අනික් අය නැති තැනක කීමයි අතරේ අතිවිශාල වෙනසක් තියෙනවා. අපේ දරුවෙකුට කියමුකෝ අපේ දරුවාගේ වැරද්දක් කියලා. ඒ දරුවාගේ වැරද්ද අපි අනික් අය ඉස්සරහා කීමයි. ඒ කියන්නේ අපි කියමු දැන් ඔබ මව නම් දරුවාගේ වැරද්ද පියත් ඉන්න තැන කීම හෝ දරුවාගේ වැරද්ද එයාගේ අයියා හෝ මල්ලි ඉන්න තැන කීම කියන එකයි දරුවාගේ වැරද්ද ඒ වෙන කවුරුවත් නැති තැනක දරුවට කීමයි අතරේ ලොකු වෙනසක් තියෙනවා. සමහර විට ඒ දරුවාගේ වැරද්ද අපි හුදකලාව තනියෙන් එයාට කියා දීම කළා නම් විසඳෙන්න තිබිච්ච ප්‍රශ්නය අනික් අය ඉස්සරහා කියන්න යෑම නිසා කවදාවත් විසඳෙන්නේ නැති ප්‍රශ්නයක් බවට පත් වෙන්නත් පුළුවන්. ඒ තරමට මේ තවත් කෙනෙක් ඉස්සරහා එයාගේ ගැටලුව පිළිබඳව කතා කරනවද නැද්ද කියන කාරණේ හරීම වැදගත් වෙනවා. මොකද හුදකලාව තනියෙන් ඒ අදාළ පුද්ගලයා අරගෙන එයාගේ ප්‍රශ්නය හෝ වැරද්ද කතා කිරීමයි තවත් කෙනෙක් ඉස්සරහා ඒක කතා කිරීමයි අතරේ අතිවිශාල වෙනසක් වෙනවා. ඒක ඒ පුද්ගලයාට බලපාන ආකාරය, එයාගේ ආත්ම කරුත්තේට බලපාන ආකාරය, එයාගේ අර වැරද්ද හදාගන්න එයාට තියෙන ඕනකම ඇති වෙයිද නැද්ද කියන කාරණේ සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක වැදගත් කාරණයක් බවට පත් වෙනවා. ඒතර අන්න එහෙම අපි ඒ අදාළ ප්‍රශ්නය කොයි විදිහටද හැන්ඩල් කරන්නේ, ඒක කොහොමද අපි යොදාගන්නේ, ඒක විසඳුම් යෙදීම සඳහා භාවිතා කරන්නේ කොහොමද? එතකොට නැති ප්‍රශ්නයක් තව අපි ඇති වෙන විදිහට වැඩ කරනවද? එහෙම නැත්නම් තියෙන ප්‍රශ්නේ තවත් අවුල් වෙන විදිහට වැඩ කරනවද කියන කාරණේ හරි වැදගත්. ඒ එකක් ගානේ අපි පරීක්ෂාකාරී වෙන්න ඕනේ. හොඳට විමර්ශනශීලී වෙන්න ඕනේ. මොකද්ද මේ සිද්ධියේදී වෙන්න පුළුවන් දේ කියලා. දැන් මේක නම් හුඟක් අයගේ සිද්ධ වෙන දෝෂයක් වැරද්දක්. අපි හුඟක් වෙලාවට අනික් අය හදන්න යන්නේ වැරදි කරන්න හදන්න යන්නේ හුඟක් වෙලාවට පිරිස ඉස්සරහා. දැන් අපිම අත්දකිනවා සමහර විට දරුවාගේ ප්‍රශ්නයක් ඒ දරුවාගේ තියෙන ගැටලුවක් සම්බන්ධයෙන් අපි ඉස්සරහා ප්‍රසිද්ධියේම දෙමව්පියෝ කියන අවස්ථාවන් අපි හුඟක් දැකලා තියෙනවා. එතකොට නමුත් මේක මහා විශාල බරපතල හානියක් දරුවට ඇති කරවන්න පුළුවන් හුඟක් වෙලාවට. අපි හුඟක් වෙලාවට හිතනවා මේ එයාගේ වැරද්ද අනික් අය එක්ක කිව්වහම ඒක හරියයි උදව් වෙයි එහෙම කියලා. නමුත් හුඟක් වෙලාවට වෙන්නේ ඒක නෙමෙයි. ඊට වඩා බරපතල හානිකර තත්ත්වයක් තමයි හුඟක් වෙලාවට ඒක සිද්ධ වෙන්නේ. ඉතින් අන්න එහෙම අර ප්‍රශ්න විසඳන්න යෑමෙන් විසඳීමට වැඩිය ප්‍රශ්නේ අවුල් වෙන ස්වභාවයක් බොහෝ දේවල් සම්බන්ධයෙන් තියෙනවා. එතකොට ඒක අපි හැම වෙලේම මේ සූත්‍රයේ අංගික හරි වැදගත් කිව්වේ සූත්‍රයේ ඔස්සේ අපි හැම වෙලේම හොඳට සාකච්ඡා කරනවා කියන්නේ අපි මනස ඇතුලේ සාකච්ඡාවක් යන්න ඕනේ. හිතන්න ඕනේ මේක කොයිතරම් දුරට මේ ගැටලු ප්‍රශ්න ඇති කරන එකක්ද එහෙම නැත්නම් ඒවා සමාහන් කරන විසඳෙන ආකාරය එකක්ද කියන එක අපි එදෙහි බලන්නට ඕනේ. සෑම අවස්ථාවක සෑම සිද්ධියක එකකට විතරක් නෙමෙයිනේ. සෑම සිද්ධියක් පාසාම එහෙම ගැටලු ඇති විය හැකි වර්ගයේ ඒවායේදී අපි එකක් ගානෙම බලන්න සිද්ධ වෙනවා. And what are the ideas fit for attention that he
doesn't attend to whatever ideas such that when it attends to them, the Anderson influence is sensuality doesn't arise in him, and the Edison influence of sensuality is abandoned. The Anderson influence of becoming doesn't arise in him, and the Edison influence of becoming is abandoned. The Anderson influence of ignorance doesn't arise in him, and the Edison influence of ignorance is abandoned. These are the ideas fit for attention that he doesn't attend to. Through this attending to ideas unfit for attention and through his not attending to ideas fit for attention, both unedison influence arise in him and edison influence increase. දැන් අර කියපු එකේම අනිත් පැත්තයි තියෙන්නේ. ඒකින්ද ඒක අපි නැවත කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. This is how he attends appropriately. What I in the past was I not in the past was what was I in the past? How was I in the past? Having been what was I in the past? Shall I be in the future? Shall I not be in the future? What shall I be in the future? How shall I be in the future? Having been what shall I be in the future? Or else he is inwardly perplexed about the immediate present. Am I? Am I not? What am I? How am I? Where has this being come from? Where is it bound? එවං අයෝනිසෝ මනසිකරෝති අහෝසින් නුකෝ අහං අතීත මද්දානං නනුකෝ අහෝසින් අතීත මද්දානං කින්නුකෝ අහෝසින් අතීත මද්දානං කතන්නුකෝ අහෝසින් අතීත මද්දානං කින් හුත්වා කින් අහෝසින් නුකෝ අහං අතීත මද්දානං භවිස්සාමි නුකෝ අහං අනාගත මද්දානං නනුකෝ භවිස්සාමි අනාගත මද්දානං කින්නුකෝ භවිස්සාමි අනාගත මද්දානං කතන්නුකෝ භවිස්සති අනාගත මද්දානං කිං හුත්වා කිං භවිස්සාමි නුකෝ අහං අනාගත මද්දානන්ති ඒතරහිවා පච්චුප්පන්න මද්දානං අජ්ජත්තං කතං කති හෝති අහන්නුකෝස්මි කින්නුකෝස්මි කතන්නුකෝස්මි අයං නුකෝ සත්තෝ කුතෝ ආගතෝ සෝ කුහින් ගමින් භවිස්සතිති. එතකොට මෙහෙම මේ අතීතයේදී මම කවුරු වශයෙන්ද හිටියේ අනාගතයේදී කවර ස්වරූපයෙන්ද හිටියේ අතීතයේදී කොහොමද මගේ පැවැත්ම අනාගතයේදී මං කොහොම වෙයිද අනාගතයේදී සිදුවෙන දේවල් මොනවද කියලා මේ විදිහට කවර තත්වයකට පත් වෙයිද මම කියලා මේ විදිහට මේ තමා පිළිබඳව කිසියම් ව්‍යාකූල ආකාරයකින් කෙනෙක් කල්පනා කරනවා නම් මම කවරෙක්ද මම කොහොම කෙනෙක්ද කියලා මේ විදිහ අදහස් සමග මේ තියෙන දේවල් සමග හිතනකොට කතා කරනකොට මේ සියල්ල පිළිබඳව ව්‍යාකූල අදහසක් එහෙම නැත්නම් වැරදි සහගත අවුල් සහගත අදහස් මේ සම්බන්ධයෙන් ඇති වෙන්නට පුළුවන් කියලා. ඒ කියන්නේ අපේ සියලු පැවැත්ම පටිච්ච සමුප්පන්න ආකාරයකට සිද්ධ වෙමින් යන ප්‍රවාහී ගමනකයි අපි ඉන්නේ කියන එක හැම විටම මෙහෙණි කරන්න ඕන කියන එක. එතකොට එහෙම මේ මම කවරෙක් වෙලා හිටියද කොහොම හිටියද මොන ස්වරූපයෙන්ද හිටියේ කියන මේ ඔක්කොම අනාගතයේදී කොහොම වෙයිද නැද්ද කියන එක පිළිබඳව කියන
මේ දේවල් පිළිබඳව අපේ අවිනිශ්චිතතාවයන් ව්‍යාකූලභාවයන් හිතේ ඇතිවීමේ එහෙම ප්‍රයෝජනයක් නැහැ කියන එක. මොකද මේ සියල්ල ලෝකෙ සිද්ධ වෙන හැම දෙයක්ම පටිච්ච සමුප්පන්න ආකාරයකින් සිද්ධ වෙන දේවල්. හේතු ප්‍රත්‍යයන්ගේ සමவாயකින් හැම විටම යමක් සිද්ධ වෙන්නේ. ඒතර හේතු ප්‍රත්‍ය ධර්මයන් පටිච්ච සමුප්පන්න ආකාරයකින් නිරන්තරයෙන් වෙවි පවතින්නේ. සිදු වෙමින් පවතින්නේ. ඒ සිදු වෙමින් පවතින ලෝකයක මං කවුරු වෙලා හිටියත් කොහොම වුණත් මොන විදියට වුණත් අපිට ඒ තුලින් කිසියම් දෙයක් ග්‍රහණය කරගන්න හැකියාවක් නැහැ. අනාගතය පිළිබඳව මට කිසියම් විනිශ්චයක් කරන්න හැකියාවකුත් නැහැ. මොකද මේ තියෙන සාධක සමූහය කොයි විදියටද ගැලපෙන්නේ සකස් වෙන්නේ කියන එක අපිට දැන් විනිශ්චය කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා මේ අතීතය හෝ අනාගතය සම්බන්ධයෙන් අපි මොන විනිශ්චයන් ගත්තත් මොන දේවල් හිතුවත් කල්පනා කළත් ඒවා නිත්‍ය හෝ ශක්තිමත් විදිහට රැඳෙන දේවල් වෙන්නේ නැහැ. මොකද හැම දෙයක්ම පටිච්ච සමුප්පන්න ආකාරයෙන් තමයි සිද්ධ වෙන්නේ. අප ඉදිරියේ දිගහැරෙන්නේ එහෙමයි. ඒ නිසා එකිනෙකට බලපාන සාධක හැම විටම වෙනස් වෙනවා. හැම මොහොතක් පාසාම වෙනස් වෙනවා. ඒතර භෞතික වස්තුන් හැටියට තියෙන දේවල් වුණත් ඒ සංඝටකයන්ගේ ස්වභාවය විවිධ හේතු සාධක මත වෙනස් වෙනවා. ඊළඟට අපේ සිතුවිලිත් ඒ ආකාරයටමයි. පුද්ගල සම්බන්ධතාත් ඒ ආකාරයටමයි. ඒ නිසා එකක් පිළිබඳවත් නිශ්චිත නිගමනයකට අපි කාටවත් එන්න හැකියාවක් නැහැ. එනවා කියලා කියන්නේ අපි වැරදි අභ්‍යුපගමනයකට සම්සනයකට එනවා කියන එක. එතකොට ඒ නිසා ඒක අපිට අනවශ්‍ය වෙහෙස කර එකක් මිසක් අපිට එහෙම ප්‍රයෝජනයක් වෙන සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒතොර ඒකයි අර අපි කලින් කතා කළේ අර විවිධ වූ දේවල් අපි අරගෙන ඒවයින් නික අනවශ්‍ය වෙහෙසකට පත් වෙමින් ඉන්නවා කියන එක. දැන් උදාහරණයක් කිව්වොත් එහෙම බොහෝ දෙනා තුල තියෙන දෙයක් තමයි අනේ ඉතින් අපි මෙහෙම බොහොම කරදර වින්දනේ අතීතයේ කියලා. අතීතයේ ඉඳපු කරදර දුක් ගැහැට සම්බන්ධයෙන් ආවර්ජනය කරමින් මෙනෙහි කරමින් වෙහෙසටපත් වෙන එක බොහෝ දෙනා තුල තියෙන දෙයක්. අපි මෙච්චර කරදර වින්දා මෙච්චර අපහසුයෙන් තමයි අපි හිටියේ. මෙන්න මෙහෙම වෙහෙස කරදර අපි වින්දා. පහවල් අය නිසා මෙන්න මෙහෙම කරදර විඳින්න සුද්ධ වුණා. ඔහොම කියලා හිස්ටරි එකක් අපි සියලු දෙනාගේම තියෙනවා. මේ හිස්ටරි එක අරගෙන අපි ඒකෙන් ස්ට්‍රෙස් වෙනවා. ඒ අතීත සිදුවීම් ටික මාලාව ගන්නවමින් ස්ට්‍රෙස් වෙනවා අපි. එතකොට මේක සිහිපත් කරලා කතා කරලා එච්චරම වැඩක් නැහැ කියන එක මතක් වෙන්නේ. ඒ මතක් වෙන්නේ නැති ස්වභාවයක් අපේ හිතවල තියෙනවා. ඒ නිසා අපි විනාඩි 5ක් කියමුකෝ විනාඩි 5ක් අපිට සතුටෙන් පහසුවෙන් ඉඳ තියෙන වෙලාවේ අපි විනාඩි 5ක් වෙහෙසෙන් කරදරෙන් ඉඳලා තියෙනවා. ඉන්නවා. එතකොට මේක අපි ඕනම කෙනෙකුගේ මහානංශේ පුහුදුන් මනසක නිරන්තරයෙන් සිද්ධ වෙන දෙයක් මේක. ඒතර මේ විනාඩි 5ක් අපි අතීතයේ වෙහෙසකර අත්දැකීමක් අරගෙන අපි ඒ ඔස්සේ හිතුවා කල්පනා කළා නම් ඒ විනාඩි 5 අපි වෙහෙසක් විඳලා තියෙනවා. නමුත් ඒ වෙහෙස තේරුමක් නැහැ. බොරුවට විඳලා තියෙන්නේ. අනවශ්‍ය එකක් ඒක. ඉතින් ඒකෙන් අපි ස්ට්‍රෙස් වෙනවා ඒක. දැන් මෙහෙම බොහෝ දෙනාට මේක සිද්ධ වෙනවා. සමහර කෙනෙක් මේවා හරි උග්‍ර විදිහටම පීඩා විඳින තත්ත්වයට පවාපත් වෙනවා. සමහර මානසික රෝගී තත්ත්වයන් පවා ඇති වෙන අය අපි දැකලා තියෙනවා. සමහර අය ඒ රෝගී බවට පත් වෙලා තියෙන්නේ ඒ තරමටම වෙහෙස කර ස්ට්‍රෙස් වෙලා ඩිස්ට්‍රෙස් වෙලා එන්නේ ඕන එකකට නෙවෙයි. එයා කිසිසේත්ම දැන් හිතලා වෙහෙසෙන්න ඕන නැති දෙයකට එයා දැන් හිතලා වෙහෙසටපත් වෙන ස්වභාවයේ ඉන්නවා. එතකොට දැන් අර අපේ නීවරණ ධර්ම වලත් තියෙනවානේ අපි අහලා ඉගෙනගෙන තියෙනවානේ කුක්කුච්ච කියලා එකක්. කුක්කුච්ච කියලා කියන්නේ
අතීතයේ වෙච්ච දේවල් පිළිබඳව අනවශ්‍ය විදිහට වෙහෙසටපත් වීම විපිලිසර වීම. එතකොට ඒක බොහෝ සිත්වල තියෙන එකක් ඒක. මේ නීවරණ ධර්ම අපි හැමදෙනාගේම සිත්වල තියෙනවානේ. එතකොට අපි වෙච්ච දේවල් පිළිබඳව අතීත දේවල් පිළිබඳව බොහොම මේ දැනුගත් අය පවා බොහොම ඉගෙන ගත්ත ධර්මයේ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන උනන්දු වෙන අය පවා එහෙම අතීත දේවල් අරගෙන ඒක මෙනෙහි කරමින් වෙහෙසටපත් වෙන ස්වභාවයක් තියෙනවා. එතකොට ඒක තේරුමක් නැති බව අපිට මතක් වෙන්නේ මතක් වුණොත් වෙන්නේ ටික වෙලාවක් ගියාට පස්සේ. යම් කාලයක් ගත වුණාට පස්සේ සමහරවිට. දැන් අපි ඕනම කෙනෙක්ගේ ස්වභාවයක් තියෙනවනේ. අපි යම් ප්‍රශ්නයක් ටිකක් කතා කරලා දැන් වැඩක් නැහැ ඒවා පරණ ඒවානේ කියලා එහෙම නවත්තන ගතියකුත් තියෙනවා. එතකොට නමුත් ඒ වෙනකන් ඒතර කතා කරලා තියෙන්නේ. එයා විනාඩි 5ක් කතා කළා කියමුකෝ. විනාඩි 5ක් කතා කරලා තමයි කියන්නේ ඔය දැන් පරණ වෙච්ච ඒවානේ දැන් ඔක වැඩක් නැහැ කියලා කියන්නේ විනාඩි 5ක් ගියාට පස්සේ. ඒ විනාඩි 5 අපි මිස්යූස් කරලා තියෙන්නේ. වැරදි ආකාරයකට මේ ගත කරලා තියෙන්නේ. ඒක භාවිතා වෙලා තියෙන වැරදි ක්‍රමයකට. අපිට වෙහෙස කර අනවශ්‍ය තේරුම් නැති ක්‍රමයකට. එතකොට එහෙම වායිතක් කරලා තමයි අපි කරන්නේ. නමුත් ආයෙත් දවසකට ආයෙත් ඔය වැඩේම කරනවා. එහෙම අපි අපේ මානසික භාවිතය මේ අපේ කරන කියන දේවල් සම්බන්ධයෙන් අපි එහෙම අර ඕන් නැති ස්ට්‍රෙස් එකක් ගන්න ස්වභාවයක් අපි ඕනම කෙනෙක්ගේ සිත්වල ඇති වෙනවා. ඒ ඕන් නැති ස්ට්‍රෙස් එකක් ගන්න එක. ඒක යම් කිසි කෙනෙකුට ඒ සම්බන්ධයෙන් යම් සාවධාන බවක් තියෙනවා නම් ඇති කර ගත්තොත් අපිට පුළුවන් වෙනවා ඒක මේ අඩු කරගන්න. දැන් මේ මෙතෙන්දි ප්‍රශ්නේ තියෙන්නේ එකක් කතාවේදී පමණක් නෙමෙයිනේ. දැන් කතා කරනකොට මං කිව්වේ අර දැන් ඔක වැඩක් නැහැ මේ පරණ කතාවක් නේ කියලා අපි ඒක අවසන් කරනවා කියලා. අවසන් කරද්දී විනාඩි 5ක් ඒ කතාවට ගියා නම් ඒ කතාව ස්ට්‍රෙස්ෆුල් කතාවක් බවට පත් වෙනවා කියලා. ඕක කතාවේ පමණක් නෙමෙයි මනසෙත් වෙනවනේ. ඒ නිසා මේ තියෙන දෙයක් භුක්ති විඳලා තියෙන දෙයක් ඇසුරු කරගෙන සන්තෝෂයෙන් පහසුවෙන් රිලැක්ස් විදියට ඉන්න පුළුවන් වෙලාවක් අපි සමහර විට අතීත සිද්ධියක් අරගෙන ස්ට්‍රෙස්ෆුල් විදියට ගත කරනවා. දැන් ඕක දකින්නේ නෑ යම් කිසි කෙනෙක් කියමුකෝ. ඒ දකින්නේ නැත්නම් ඒක නිරන්තරයෙන් එයාගේ වෙන්න පුළුවන් ඒක. එහෙම වුණාම මොකද වෙන්නේ? එයා අර ඩිස්ට්‍රෙස් මයින්ඩ් එකක් එයාගේ වෙහෙසටපත් වෙච්ච මනසක් එයා නිතර විඳින කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. සමහර අය ඉන්නවා එහෙම හුඟක් වෙහෙසටපත් වෙන තත්ත්වයටපත් වෙනවා. මේ අර අනවබෝධය නිසා එයා දුස්සමාහිත විදියකට ඉන්න මේ අය කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් දැන් හුඟක් අය මේ ළමයි පවා සමහර විට තමන්ට පහුගිය කාලේ දෙච්ච දේවල් හරි මදි පුංචිකම් අඩුපාඩුකම් එහෙම නැත්නම් ඔය දේවල් අරගෙන එයා අර වෙහෙසකර මානසිකත්වයක් ඇතුව ඉන්න ස්වභාවයකටපත් වෙනවා. එයාට අර සතුටින් ඉන්න පුළුවන් දැන් සතුටින් ඉන්න පුළුවන්කම එයා නැති කරගෙන තියෙනවා අතීතයේ දේවල් මෙනෙහි කරලා ආවර්ජනය කරලා. ඒතර ඕක අපි හැම කෙනෙකුගේම සිත්වල ඇති විය හැකි දෝෂයක් වැරද්දක්. As he attends inappropriately in this way, one of 6 kinds of view arises in him. The view I have a self arises in him as true and established, or the view they have no self, I have no self, or the view it is precisely by means of self that I perceive self, or the view it is precisely by means of self that I perceive not self, or the view of it precisely by means of not self that I
perceived self arises in him as true and established, or else he has a view like this. This very self of mine, the knower, that is sensitive here and there to the ripening of good and bad actions, is the self of mind that is constant, everlasting, eternal, not subject to change, and will endure and long as eternity. This is called the thicket of views and wilderness of views and the contortion of views and writhing of views and fetter of views, bound by a fetter of views. The uninstructed run-of-the-mill person is not freed from birth, aging, and death, from sorrow, lamentation, pain, distress, and despair. He is not freed, I tell you, from suffering and stress. තස්සේවං අයෝනිසෝ මනසිකරෝතෝ චන්නං දිට්ඨීනං අඤ්ඤතරා දිට්ඨි උප්පජ්ජති අත්තිමේ අත්තාතිවා අස්ස සච්චතෝ තේතතෝ දිට්ඨි උප්පජ්ජති නත්තිමේ අත්තාතිවා අස්ස සච්චතෝ තේතතෝ දිට්ඨි උප්පජ්ජති අත්තනාව අත්තානං සංජානාමීති වා අස්ස සච්චතෝ තේතතෝ දිට්ඨි උප්පජ්ජති අත්තනාව අනත්තානං සංජානාමීති අස්ස සච්චතෝ තේතතෝ දිට්ඨි උපජ්ජති අනත්තනාව අත්තානං සංජානාමීති වා අස්ස සච්චතෝ තේතතෝ දිට්ඨි උපජ්ජති අතවා පනස ඒවං දිට්ඨි හෝති යෝ මේ අයං අත්තා වදෝ වදෙය්‍ය තත්‍ර තත්‍ර කල්යාණ පාපකානං කම්මානං විපාකං පටිසංවේදේති සෝකෝ පනමේ අයං අත්තා නිච්චෝ දෝ සස්සතෝ අවිපරිණාම ධම්මෝ සස්සතිමං තතේව ටස්සති ඉදං උච්චති භික්කවේ දිට්ඨිගතං දිට්ඨි ගහනං දිට්ඨි කන්තාරං දිට්ඨි විසූකං දිට්ඨි විප්පන්දිතං දිට්ඨි සංයෝජනං දිට්ඨි සංයෝජන සංයුක්තෝ භික්කවේ අසුතවා පුතුජ්ජනෝ න පරිමුච්ඡති ජාතියා ජරාය මරණේන සෝකේ හි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි න පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමි. එතකොට මෙහෙම මේ වැරදි ආකාරයෙන් මෙනෙහි කරද්දී යම් කිසි කෙනෙක් තමන්ගේ ආත්මික පැවැත්ම පිළිබඳව නැත්නම් ආත්මය පිළිබඳව කොයි විදිහටද ඒක සකස් වෙන්නේ කියන එක පිළිබඳව විවිධ ආකාරයෙන් මේ තමා තුළ ආත්මයක් තියෙනවා කියන අදහස අරගැනීම නිසා හෝ මා තුළ ආත්මයක් නැහැ කියන එක අරගෙන උච්ඡේද දෘෂ්ටියට සාස්වත දෘෂ්ටියට හෝ උච්ඡේද දෘෂ්ටියට ගැනීමෙන් ඒ වගේම වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධයන් අරගෙන ඒ ස්කන්ධ තුළ ආත්මයක් තියෙනවායි කියන ස්කන්ධ වශයෙන් අරගෙන ඒ ස්කන්ධ නිසා එහි ආත්මයක් තියෙනවා කියලා යම් කිසි කෙනෙක් සැලකුවොත් එහෙම හිතුවොත් එහෙම ඒ තුලින් ඒ ආත්මයක් ඇඟීම ගැනීම නිසා එයාට විඳින සත්වයක් ඉන්නවා ඒ පුද්ගලයා නිත්‍ය සදාකාලික පැවැත්මක් සහිත සත්වයේ කියන අදහස් ඇතිව මේ විදිහට යම් කිසි කෙනෙක් වෙහෙසට පීඩාවට පත් වෙනවා. ඒ කියන්නේ ආත්ම දෘෂ්ටීන් ගැනීම නිසා එබඳු සත්වයක් ඉන්නවා ඒ සත්වයා තුළ තියෙන නිත්‍ය වූ පැවැත්මක් තියෙනවා ඒ පැවැත්ම නිසා ඒ සත්වයා තමා වෙහෙසට පත් වෙනවායි කියන මේ දෘෂ්ටිවාද ගැනීම නිසා එයා දැඩිව ඒකෙන් වෙහෙසට පත් වෙන පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන්.
එතකොට එහෙම වුණාම ඒක දෘෂ්ටි ගහණයක් හැටියට, දෘෂ්ටි කාන්තාරයක් හැටියට, දෘෂ්ටි හුලක් හැටියට, දෘෂ්ටි කම්පනයක් හැටියට, දෘෂ්ටි සංයෝජනයක් හැටියට මේ විදිහට එක එක මට්ටමින් තමාට වෙහෙස කර අත්දැකීම් ඇති කෙනෙක් බවට තමන් පත් වෙනවා කියන එක. එතකොට ඒකෙන් කායිකවත් මානසිකවත් දැඩි පීඩාවට වෙහෙසට පත් වෙන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. එතකොට මෙහෙම යම් කිසි කෙනෙක් මේ වැරදි දෘෂ්ටි වලට ගැනීම නිසා එහෙම නැත්නම් තමා තුළ ආත්මික බවක් තියනවායි කියන එක නිසා එහි සදාතනික බවක් දැකීමෙන් ඇතිවන පීඩාකාරී වෙහෙසකර අත්දැකීමක් කෙනෙක් ලබන්නට පුළුවන්. දැන් මම ඒක අර කලින් සඳහන් කළේ අපි මීට කලින් වෙච්ච දේවල් හෝ ඉදිරියේදී අනාගතයේදී වෙන දේවල් ඇසුරු කරගෙන වෙහෙසට පත් කරනවා කියන එකේ තේරුම අපි දැන් අතීතයේ හිටපු මටනේ දැන් මේ දේවල් වෙලා තියෙන්නේ. මේ කරදරේ උනේ, මේ අපහසු උනේ, එක එක්කෙනා මට රිද්දෙව්වේ, වෙහෙසට පත් කළේ ඒ අතීතයේ හිටපු මට. ඒ අතීතයේ හිටපු මම වුණාට දැන් ඉන්නේ ඒ මම නෙමෙයි. ඒ කියන්නේ මේ එළඹිලා තියෙන හේතු සාධක පදනම් කරගෙන, පච්චුප්පන්න හේතු සාධක පදනම් කරගෙන දැන් ඉන්න මම අර මම වින්ද දේවල් ඇසුරු කරගෙන තවදුරටත් වෙහෙසටපත් වෙන්න ඕනේ නැති එකක් කියන එක තමයි මේ තේරෙන්නේ නැහැ කියන එකේ තේරුම. ආත්මික බවයි අනාත්ම බවයි අතර ගැනීමේ තියෙන අවශ්‍යතාවය තමයි අපි සරල විදිහට කිව්වොත් එහෙම අතීතයේ දැන් මම හිටියානේ ඒ මමටනේ දැන් කරදර වුනේ එක එක්කෙනා කරදර කළේ මාව පීඩාවට වෙහෙසටපත් කළේ කවුරු හෝ කෙනෙක් තමන්ගේම පවුලේ කෙනෙක් වෙන කෙනෙක් කවුරු හෝ තැනකදී මාවට මට දැඩි පීඩා වෙහෙසකර තත්ත්වයන් මට සිද්ධ කළා නම් ඒ කරපු එක නිසා ඇතිවෙච්ච තුවාල වෙහෙස පීඩාකාරී දේවල් දැන් අරගෙන මම වෙහෙසටපත් වුණාට කරදරයටපත් වුණාට ඒ එදා හිටපු මම නෙමෙයිනේ දැන් ඉන්නේ අද ඉන්න මේ මම. එතකොට එදා හිටපු මමෙක් තමයි ඒ කරදර ටික අපහසුතාවය ටික විඳලා තියෙන්නේ. එතකොට එයා දැන් අද මේ ඉන්න මා විසින් ඒ අතීතයේ වෙච්ච කරදර ටික ආවර්ජනය කරලා වෙනෙහි කරලා වැඩක් නැහැනේ දැන්. ඒ සිදුවීම් මාලාවක් හැටියට ඒක ගිහිල්ලා ඉවරයිනේ. ඒක සංසිද්ධි මාලාවක්. ඒක පච්චුප්පන්න ස්වභාවයක් නේ තියෙන්නේ. ඒ පච්චුප්පන්න ස්වභාවය තුල රැඳෙද්දී අතීතයේ මීට අවුරුදු 5කට උඩද කියමුකෝ. මීට අවුරුදු 5කට උඩදී හිටපු මට තමයි මේ කරදර ටික මේ ප්‍රශ්න ටික උනේ. එතකොට දැන් හැබැයි අද ඉන්නේ මම නෙවෙයි එතකොට. එදා හිටපු මම කියපු එක්කෙනාට වෙච්ච දේවල් ටික අරගෙන අද ඉන්නේ ඒ මම නොවන මා විසින් ඒ ටික අරගෙන අපි මෙනෙහි කරලා වෙහෙසටපත් වීමේ තේරුමක් නැහැ කියන එක තමයි මේ කියන්නේ. මේ කියන එකේ තේරුම. එතකොට නමුත් මේක අපිට වෙනවා. අපි හැම දිනාටම මෙහෙම වෙමින් තියෙනවා. අපි මට මෙහෙම වුණානේ මම මෙහෙම කළානේ මට මෙහෙමනේ උනේ කියලා ඒ වෙහෙසකාරී විදිහට ඒවා අත්දකින්න එක හැම සිතකම සිද්ධ වෙනවා. මේ නිසා සුවයෙන් පහසුවෙන් ඉන්න පුළුවන්කම නැති වෙනවා. අර කාමාසෝ භවසෝ අවිජ්ජාසෝ ඇති වෙමින් ඒවයිට අදාළ වූ පීඩාකාරී තත්වයන් වෙහෙසකර අත්දැකීම් විඳිමින් තමයි ඉන්න වෙන්නේ. එතකොට මෙහෙම මේ කාරණේ මතක් කරගන්න තේරුම් කරගන්න ඉගෙන ගන්න වෙනවා. ඒක එහෙම ඉගෙන ගත්තේ නැත්නම් බෑ. අපි ඕනම කෙනෙකුට මේකට අහු වෙනවා අපි. ඒක මාර පාශයක් ඒක. එතකොට ස්කන්ධයන් සමග බැඳිච්ච එකක් නේ ඒක. ස්කන්ධත් මාරෙක්නේ. ස්කන්ධ මාර. එතකොට ස්කන්ධ මාර ක්ලේශ මාර කියලා ඉන්නේ මාරයෝ. එතකොට ඒ ස්කන්ධ මාරයන් ක්ලේශ මාරයන් සමග
අපේ මනස පීඩාවට වෙහෙසට පත් කරන ඔක්කොටම මාර කියන වචනේ තමයි ධර්මයේ ඉදිලා තියෙන්නේ. ඒතර ස්කන්ධයන් විසින් මාව වෙහෙසට පීඩාවට පත් කරනවා. ක්ලේශයන් විසින් මාව පීඩාවට වෙහෙසට පත් කරනවා. එතකොට මේ වෙහෙසට පත් කරන්නේ හුඟක් දේවල් අතීත දේවල් විසින්. අතීතයේ වෙච්ච සංසිද්ධි විසින් තමයි මාව වෙහෙසට පීඩාවට පත් කරන්නේ. එතකොට ඇයි මාව වෙහෙසට පීඩාවට පත් කරන්නේ? ඒ අතීතේ මම හිටියා කියන අර්ථය ගැනීම නිසා. මේක පච්චුප්පන්න රටාවක් ඔස්සේ යන ප්‍රවාහී ගමනක් කියන එක ඉගෙන ගන්න ඕන කියන එක තමයි ධර්මයේ පැහැදිලි කරලා දෙන කාරණේ. මේක endure as long as eternity කියන මේ සදාතනික වශයෙන් ඉන්න කෙනෙක් හැටියට ගැනීම නිසා මේක is the self of mind that is constant, everlasting, eternal, not subject to change, and will endure as long as eternity. අතර මෙන්න මේ தත්ත්වය නිසා තමයි මේ ප්‍රශ්න ගැටලු ටික අපිට විඳින්න වෙන්නේ. අපි විඳ ඉන්නේ. එතකොට මේ විඳින එක ඕන් නැති විඳීමක් කියන එක තේරුම් ගැනීම තමයි මේ අවශ්‍යතාවය වෙන්නේ. මේ සූත්‍රයෙන් පැහැදිලි කරලා දෙන්නේ ඒක. ඕන් නැති විඳීමක් තමයි විඳින්නේ කියලා. ඕන් නැති විඳීමක් විඳින්න වෙන්නේ අතීතයේ මම හිටියා කියන අර්ථය ගැනීම නිසා. මොකද මේක ගන්න වෙනවා අපිට ගන්නවා මොකද මෙමරි එකක් කියලා එකක් තියෙනනේ අපිට. ස්මරණයක් මෙනෙහි කරන්න පුළුවන් කමක්. දැන් ඒ මතකය කියන එක මතකයේ විසින් තමයි මේ අවුල සිද්ධ කරන්නේ. මතකය කියන කොට නැති එකක් නෙමෙයි ඒක තියෙන්න ඕන ඒක. මතක නැත්නම් මුත් කරන්න බැරි වෙනවනේ. නමුත් අපිට තියෙන මතකය කියන සාධකයේ විසින් තමයි මේක මගේ කරලා දීලා තියෙන්නේ. එතකොට ඒ කරදරේ උනේ මට. ඒ අපහසු උනේ මට. ඒ දොස් කිව්වේ මට. ඒ කරදර කළේ මට. මට බාධා කළේ මට. කියන මේක අරගෙන ඒක ස්මරණයක් හැටියට මෙමරි එකක් හැටියට මම තියාගෙන ඉන්නවා. ඒ අතීත රෙකෝඩ්ස්. ඒ තියාගෙන ඉදීම නිසා එහි අයිතිකාරයා මම වශයෙන් සලකාගෙන මං ඒකෙන් අද පීඩා විඳිනවා. අතට ධර්මයේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මෙහෙම මගේ මේක සම්බන්ධයක් තියෙනවා තමයි. ඒ වුණාට දැන් ඒ සංසිද්ධි ටික වෙලා ඉවරයි. ඒක පච්චුප්පන්න විදියට සිද්ධ වෙන දෙයක්. ඒ අවස්ථාවේ එළඹෙච්ච සාධක ටික භාවිතා වෙලා තමයි ඒ සිදුවීම් උනේ. එතෙන්දි හිටපු මට ඊට අවුරුදු 5කට කලින් හිටපු මට ඒ වෙන විට එළඹිච්ච සාධක ටික භාවිතා වෙලා තමයි අදාළ වෙලා තමයි ඒ කරදරේ සිද්ධ වුනේ. ඒ වෙහෙස සිද්ධ වුනේ. ඒ වුණාට දැන් අවුරුදු 5ක් ගියාට පස්සෙත් මම කරදර විඳිනවා ඒ සම්බන්ධයෙන්. ඒසේ කරදර විඳීම තේරුමක් නැහැ කියන එකයි මේ කියන්නේ. ඒක ඕන නැති කරදර විඳීමක්, ස්ට්‍රෙස් වීමක් ඒක. ඒක අපිට දැන් නොතක ඈ සොනවාංශ අවසර. ඒ කියන්නේ දැන් අපි පුංචි කාලේ බබාලා වගේ හිටියා. අපිට දේවල් වුණා. අපිට නමුත් ඒක මතකක් නැහැ. ඒ හින්දා අපි ඒ ගැන හිතන්නේ. නමුත් අර මතකය ඒක අපිට තේරෙන්න ගත්තන් පස්සේ හිතට වටහා ගන්නකොට ඒ කාලේ ඉඳලා තමයි අපි මමයි කියලා හිත පස්සටත් ඒ ගැන හිතන්නේ. අර පොඩි කාලේ බබා වයසෙන් හිටි බව අපි දන්නවා. නමුත් අපිට මතක නැහැ කිසි දෙයක්. ඉතින් අපි ඒ ගැන හිතන්නේ. නමුත් අපි අර හිතන්න අපිට තේරුමක් එනකොට මතකක් එනකොට අර පස්සේ ඒවා අපි දැන් ඇත්ත වශයෙන් කියනවා ස්වාමීන් වහන්සේ අපි හුඟක් වෙනස් වෙලා තියෙන්නේ. නමුත් අපි තාම ස්වාමීන් වහන්සේ කිව්ව විදිහට තාම අපි අර පස්සේ මතකයේ තියෙන ඒවා ගන්නවා. ඇත්ත වශයෙන් කියන ස්වාමීන් වහන්සේ කියනකොට අපි නෙමෙයි දැන් ඉන්නේ. හුඟක් අපි ඒ කාලේ අපේ දැනුමයි අපි මොන දීපේවයි දැන් ඊට වඩා හුඟක් වෙනස්. එතකොට ඒක තමයි ස්වාමීන් වහන්සේ මෙතන දැන් ඔය කියනකොට තේරෙන්නේ අපි
ඒ කාලේ හිටිය අපි වෙනස් හුඟක්. නමුත් අපි ඒක දැන් ඒක එතනින් ඉවරයි නේ ස්වාමීන් වහන්සේ. ඔව් ඔව් ඒක විදිහට අර පුංචි කාලේ වෙච්ච දේවල් අපිට කිසි දෙයක් මතක නැහැ. නම් පුංචි කාලේ බබෙක් වගේ අපි හිටියානේ. අන්න ඒ වගේම තමයි කියලා මට හිතෙන්නේ ඒක කල්පනා කරනකොට තේරෙන ස්වාමීන් වහන්සේ ඒක වෙන්නේ නැති කියලා. ඒකයි මෙතන ඔව් ඒක මොකද මේ අපි හැම දිනකටම ඔක සිද්ධ වෙනවා දැන් සිද්ධ වෙනවා. ඔව් අපි දැකලා තියෙනවා දැන් මේ එහෙම අත්දැකීම් 400ක් අපිට තියෙනවා එක එක්කෙනාගේ ඒවා මේ එක්කෙනෙක් ඒක අවුරුදු 14 15 කාලේ මේ එක්කෙනෙක්ගෙන් වෙච්ච වැරද්දක් හැටියට ගැටලුවක් හැටියට වෙච්ච එකක්. එයා අවුරුදු 25 35 වෙලත් ඒක නිසා එයා වෙහෙසටපත් වෙනවා. ඒ සිදුවීම මතක් කරමින් එයා වෙහෙසටපත් වෙනවා. දැන් ওই වගේ සිදුවීම් හරි රාශියක් අපි අත්දැකලා තියෙනවා එක එක්කෙනාගේ දේවල්. මෙහෙම අත්දැකලා තියෙනවා. දැන් මීට අවුරුදු 10කට 15කට එහා වෙච්ච සිදුවීමක්. නමුත් ඒ සිදුවීම ඇසුරු කරගෙන තාමත් ස්ට්‍රෙස් වෙනවා වෙහෙසටපත් වෙනවා. එතකොට දැන් අපි අර ධර්මයේ තියෙනවනේ අපේ ක්‍රමයක් යම් කිසි ආකාරයේ වැරද්දක් ගැටලුවක් වුණාම ඒ වැරද්දක් හැටියට තේරුම් අරගෙන ආයේ වැරද්ද මාතින් සිද්ධ වෙන්නේ නැහැ කියන තීරණයට මේකට කියනවානේ මේ ආයති සංවරය කියලා. එතකොට මේ ආයති සංවරයේ පිහිටීම තමයි ධර්මයේ බුදු පියාණන් වහන්සේ අපට ඉගන්වපු ක්‍රමවේදය. ආයති සංවරයේ පිහිටීම කියන එක. ඒ කියන්නේ අපි ඕනෑම කෙනෙක් අතින් වැරදි වෙලා තියෙන්න පුළුවන්. වැරදි නොවී තියෙන්නේ නැහැ නේ. පොදුන් මට්ටමින් ඕනෑම කෙනෙක්ගෙන් විවිධ වැරදි සිද්ධ වෙනවා. ඒ වැරදි සිද්ධ වීමේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වෙච්ච වැරද්ද අරගෙන අපි ආයි නැවත වෙහෙසටපත් වෙන එක. ඒ වෙනුවට බුදුහාඳුරෝ ක්‍රමයක් කියා දුන්නා අපට. හොඳයි වැරද්දක් වුණා. ඒක වැරද්දක් හැටියට තේරුම් ගන්නවා. තේරුම් අරගෙන ඒක නැවත මාතින් නොවෙන්න අදිස්ථානය කරගන්නවා. ඒ අදිස්ථානය කරගත්තාම ඒ ෆයිල් එක ඉවරයි එතෙන්ද. එයා ක්ලෝස් කරනවා. එතනින් ආයි ප්‍රශ්නයක් නැහැ එතකොට. දැන් එහෙම කරන්න පුළුවන් නම් අපි දැන් වර්තමානයේ අපි පියුරිෆයි වෙනවනේ. ඒ ස්වාමීන් තමන් නොදැනුවත්කමින් එතකොට කරේ ඒක දැන ඒ වෙලාවේ කෙරුවේ අපි නොදැනුවත්කම නිසා. ඊට පස්සේ අපි හිතන් ඒක වැරද්දක් වගේ අපිට දැන් තේරෙනවා නම් අපි ඊළඟට ඒ ගැන නොකර ඉන්න එක තමයි අපි ඒ වලින් තමයි අපි දියුණු කරගන්න අපේ මනසේ නේ ස්වාමීන් වහන්සේ. මනස දියුණු කරගන්න ඕනේ එහෙමයි. දැන් ඒ කියන්නේ අපි ඕනකට දැන් අපි මේ ඉගෙන ගන්න ධර්මය මේ සූත්‍ර දේශනා මේ දේවල් කියවලා අපි වටහාගෙන සාකච්ඡා කරලා දැන් අපි ඉන්නවනේ මෙතන දැන් මේ වෙලාවේ මෙතන කියන එක අදහස අපි ඉන්න තැන්වල අපි වර්තමානයේ දැන් ඉන්නවනේ. ඒතර වර්තමානයේ ඉන්නේද්දි දැන් අපට පුළුවන් වෙන්න එපා හරීම සන්තෝෂයෙන් හරීම සැහැල්ලුවෙන් හරීම පහසුවෙන් ඉන්න පුළුවන් වෙන්න ඕනනේ දැන්. ඒතර යම් කිසි කෙනෙකුට එහෙම ඉන්න බැරි නම් බැරි වෙන්නේ මොකක් හින්දාද කියන එක. එතනනේ ප්‍රශ්නේ තියෙන්නේ මේක. එතකොට අපිට තියෙන වත්කමේ ප්‍රශ්නයක්ද? අපිට තියෙන ගෙවල් දොරවල් වල ප්‍රශ්නයක්ද? අපේ තියෙන යාන වාහන වල ප්‍රශ්නයක්ද? අපේ මාසික ආදායමේ ප්‍රශ්නයක්ද? අපිට ඉන්න අය ඥාතීතවතුන් දරුවන් හරි ඉන්න අයගේ ප්‍රශ්නයක්. ඔය එකක්වත් මත නෙමෙයිනේ දැන් අසන්තෝෂයෙන් ඉන්නේ. ඔය සාධක එකක්වත් මත නෙමෙයි දැන් අසන්තෝෂයෙන් ඉන්නේ. දැන් අසන්තෝෂයෙන් ඉන්නේ අතීතේ වෙච්ච දේවල් හින්දා. ඒ අතීතේ හිතේ එක්කෙනා ගැනයි අපි දැන් මේ තමන් ගාට අතීත හිතේ තමන් ගාට ගත්තා. අරගෙනයි දැන් මේ දන්නේ. එයාත් එක්ක පැටලිලා තමයි මේ වෙහෙස භුක්ති විඳින්නේ. ඒ තමයි මේ කියන්නේ මේ සූත්‍රයේ හරිම ගැඹුරු විදිහට. හරියට ඇත්ත වශයෙන් කියන දැන් ඒ කාලේ දැන් වෙච්ච දේක් තේරුම් නැති හිතක් දෙයක් නේ ඒක ගියා යන කෙනෙක් එතන හිටියේ දැන් අපි හුඟක් වෙනස් වෙලා හැමතින්ම එයා මේ මම අන්න ඒ විදිහට හිතා ගන්න මේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් තමයි ස්වාමීන් වහන්සේ ඒක
ඔළුවට කල්පනා කරනකොට වැටෙන්නේ. ඒක පින්සිල් ස්වාමීන් වහන්සේ තුන්සුදු වේවා. සරෝ එතකොට ඒ විදිහට අපිට සිද්ධ වෙන එකක් ඒ අතීතයේ හිටපු මට වෙච්ච දේවල් අරගෙන දැනුත් ඉන්නේ ඒ මමමයි කියලා හිතලා අර ප්‍රමාණයටම නැවත ස්ට්‍රෙස් වීමේ රටාව කලාව තමයි මේ අපි run of the mill person පුහුදුන් පුද්ගලයන්ට සිද්ධ වෙන දේ. එතකොට දැන් රහතන් වහන්සේ කියන්නේ අර අවදි වෙච්ච එක්කෙනා කියලා කියන්නේ ඒකයි. අර ඒ මේ සියල්ල මේ දකින්නේ හීනයක් මේ දකින්නේ මෙහෙම භ්‍රාන්තියක් මෙහෙම මේ තේරුමක් නැති දේවල් වලින් මුලා වෙච්ච එකක් දැන් ඒකනේ කියන්නේ මේක දෘෂ්ටි කාන්තාරේ දෘෂ්ටි ලැහැබක් කියනවනේ දෘෂ්ටි කාන්තාරයක් කියලා කියනවනේ. එතකොට දෘෂ්ටි විකාරයක් කියලා කියනවනේ. මේ විදිහ දෘෂ්ටි දඟරයක් අවුලක් ආශ්‍රවයක් කියලා මේ වයින් වෙහෙසටපත් වෙනවනේ. ඒ කියන්නේ මේ හඳුනා නොගැනීම නිසා මේ වැරදි දැක්ම නිසා දැන් ඔය සත්කාය දිට්ඨිය කියලා අපි හිර වෙන එක තමයි මේ පැහැදිලි කළේ. එතකොට මේ සත්කාය දිට්ඨියෙන් හිර වෙන නිසා තමයි ඕනම කෙනෙක් මේ වෙහෙසකාරී තත්වයන්ට පත් වෙන්නේ කියන්නේ. දැන් මේ සත්කාය දිට්ඨියේ අවුල නිසා තමයි ඔය අපි ඔය කතා කරපු අවුලට අපි හැමදෙනාම අහු වෙලා තියෙන්නේ. ඒක ඉවත් වෙනකන් මේ ගැටලු ගොඩ අපි බාර ගන්නවා. එතකින් අර බර බහා තියන්න බැරි වෙනවා. මොකද මේක මට වෙච්ච දෙයක් හැටියට මම අරන් තියෙනවා. ඒ සත්කාය දැන් අපි සාමාන්‍යයෙන් ඉතින් අපි දැන් ධර්මයේ කතා කරනකොට භාවනා කරන මේ ඔක්කොම කරද්දී මේ සක්කාය දිට්ඨිය දුරු වෙන්න ඕන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඉවත් වුණාම අයින් වුණාම නිසෝවාන් මේ පත්තරපත් වෙනවා කියලා කතා කරන්නේ. එතකොට එහෙම කතා කරන එකේ තේරුම එක වෙන්නේ මෙහෙම අපි අතීතයේ හිටපු මට අදාළ දේවල් අරගෙන දැන් ඉන්න මම වශයෙන් මම භුක්ති විඳීම නිසා තමයි මේ අවුල සිද්ධ වෙන්නේ කියන එක හඳුනා ගන්න බැරි වීම නිසා. එතකොට යම් කිසි කෙනෙකුට මේ කනෙක්ෂන් එක කඩන්න පුළුවන් නම් ඒ කියන්නේ අතීතයේ හිටපු මමයි දැන් හිටපු මමයි මේ දෙන්නෙක් කියන එක දෙන්නෙක් වට දෙන්නෙක්ම නෙවෙයි ඒක ප්‍රවාහී ගමනක් නේ තියෙන්නේ. අර අපි දෙතෙන් කියනවා නැචසෝ අඤ්ඤෝ කියලා එකක් එනවනේ කන්ටිනියුේෂන් එකක් වගේ නේ. කන්ටිනියුේෂන් අන්න හරි. ඒ වචනේ තමයි ගැලපෙන්නේ. ඒක කන්ටිනියුේෂන් එකක් මේ තියෙන්නේ. ඒ අතීතයේ හිටපු මමයි දැන් ඉන්න මමයි අතරේ සම්බන්ධ ලින්ක් එකක් තියෙනවා තමයි. ලින්ක් එක තිබුණාට කමක් නැහැ. එහෙම නැත්නම් මේ යුක්තියක් ලබන්න ගැන කතා කරන්න ඕනේ නැහනේ. එහෙම ලින්ක් එකක් නැත්නම් අපිට විමුක්තියක් ගැන කතා කරන්න බෑනේ. විමුක්තියක් ලබන්න මෙහෙම ප්‍රවාහයක් තියෙන හින්දානේ විමුක්තියක් ගැන කතා කරන්නේ. එතකොට මෙතෙන්දී මේ ලින්ක් එක තියෙනවා තමයි. මේ ලින්ක් එක තිබුණට මේ දෙන්න දෙවිදිහක අවස්ථා දෙකක් මේ තියෙන්නේ. ඒ අතීතේ මීට අවුරුදු 15ක් කියමු. මීට අවුරුදු 15කට එහා හිටපු මට වෙච්ච කරදරේ වෙච්ච දේ දැන් ඉන්න මට නෙවෙයිනේ වෙලා තියෙන්නේ. එදා හිටපු මට. එතකොට මේ සම්බන්ධතාවයේ අතරේ යම්කිසි ප්‍රවාහී ගමනක් ඇවිල්ලා තියෙනවා තමයි. නමුත් එදා වෙච්ච ප්‍රශ්නය ඇති වුණේ එදා තිබුණු පරිසරාත්මක තත්වයට අනුව. ඒ තියෙන එන්වයරන්මන්ට් එකට අනුව තමයි ඒ කරදරේ ඒ අවුල ඒ අපහසුව සිද්ධ වුණේ. ඒකට යම් පුද්ගලයෝ පිරිසක් අදාළ වෙන්න ඇති. අදාළ වුණා. යම් පරිසරාත්මක තත්වයක් අදාළ වුණා. එතකොට ඒකට අදාළ සාධක ටිකක් සැපයුණා. ඒ ටික ඔක්කොම එතෙන්දි සැපවිලා මීට අවුරුදු 14කට උඩදී ඒ අවුල නිර්මාණය වුණා එතෙන්දි. අපේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ අවුල මම දැන් අද අරගෙන ඒ අවුල විදිහටම දැනුත් භුක්ති විඳීමේ ප්‍රශ්නේ තියෙන්නේ.
නමුත් ඒ සරවුන්ඩිංස් ඒ එන්වයන්මන්ට් එක ඒ අදාළ පුද්ගලයෝ කවුරුවත් දැන් මෙතන නැහැ. එදායි ඒ ටික සම්පූර්ණ සම්පාදනය වුණේ. ඒ අදාළ පුද්ගලයෝ පස් දෙනෙක් කියමුකෝ යම් ඒකට අදාළ වෙච්ච අය පස් දෙනෙක් සම්බන්ධ වුණා. ඒ පරිසරය, ඒ වටපිටාව, ඒ අදාළ සාධක ඒ ටික ඔක්කොම සංවිධානය වුණේ එදා මීට අවුරුදු 14කට උඩදී තමයි ඒක සංවිධානය. එතන ගොඩ නැගුණේ ඒක. දැන් ඒක වුණා. එහෙම වෙලා ඉවරයි දැන් ඒක. දැන් අද මම ඉන්නේ ඊට වඩා වෙනස් පිරිසක් එක්ක වෙනත් පසුබිමක එක්ක වෙනත් එන්වයන්මන්ට් එකක් වෙනත් සාධක සමූහයක් එක්ක තමයි දැන් මම ඉන්නේ. හැබැයි එහෙම ඉඳිමින් මම මීට අවුරුදු 14කට උඩදී වෙච්ච දේ ගැන සෆර් කළොත් එහෙම ඒ ගැන වෙහෙසටපත් වුණොත් පීඩාවටපත් වුණොත් එහෙම මේක નિසරු තේරුමක් නැති එකක් වෙනවා. නමුත් අපේ සිත් එහෙම අතීත කෑල්ලක් අරගෙන ඒකත් එක සෆර් කරන ස්වභාවයක් තියෙනවා. මේක එන්නේ සත්කාය දිට්ඨිය නිසා. ඒකෙන් මිදෙන්න අපිට බොහෝ හදාරීම් ඉගෙන ගැනීම කරන්න සිද්ධ වෙනවා ඒ හඳුනා ගැනීම ඇති කරගන්න. එතෙක් අපිට මේක විඳින්න සිද්ධ වෙනවා. මේ ස්ට්‍රෙස් එක ගන්න වෙනවා අපි. ගන්නවා. ඒ සිතිවිල්ල එනවත් එක්කම අර ඒ කල්පනා කරොත් that's all ඒක ඉස්සර වෙච්ච එකක් ඒ ඉස්සර කත්තේ ඒ සිතිවිල්ල එනවත් එක්කම ඒක පස්ස හැරිලා බැලුවාම ඒක එක්කදීම කිසි වැඩක් නැහැ මේක හිතන්නේ කියන එක අර හිතිල්ල දැන් මේ ධර්මය ඇහිීමෙන් අපිට මට තේරෙන්නේ ඒක හිතවිල්ල ආපු ගමන්ම ඔය දැන් ධර්මය ආපුවෙන ස්වාමීන් වහන්සේ කිසි තේරුමක් නැති දෙයක් මේ හිතන්නේ දැන් අර කිව් විදිහට එයා වෙන කෙනෙක් දැන් මෙයා වෙනස් වෙලා ඉන්නේ එයාත් වෙනස් මමත් වෙනස් ඔක්කොම වෙනස් කියන හැඟීම හිතට ගත්තොත් ඒක ඒ මොහොතේම ඒක වැඩිපුර දිගට යන්නේ නැති වෙන්නක නවත්ත ගන්න පුළුවන් නේ ස්වාමීන් වහන්සේ මම ඒක අහගෙන ඔව් අනිත් අයගේ මුත් කමෙන්ට්ස් තියනවද? ස්වාමීන් වහන්සේ ඔව් මට තියෙන මේ ප්‍රශ්නයක් නෙමෙයි ඒ කියන්නේ අතීතයේ අපිට වෙනම දැන් ආවට ඒක ගැන වෙහෙසටපත් වෙන්න එපා කියන එකනේ මෙතන කියන්නේ ඒ වුණාට අතීතයේ එනවානේ ඒක එනවා ඒක එන්නේ ඉතින් ඒ අවස්ථාවේදී අපි ඒක මම මගේ කියලා අල්ලගත්ත නිසානේ නේ ඒක ඉතින් ඒ එන එක එනවා ඉතින් අර එන වෙලාවට අපි සතියෙන් ඉඳන් මේක මේ පරණ වෙච්ච දෙයක් නේද කියලා ඒ ගැන වද වෙන්න ඕනේ නැහැ කියන එක තමයි අපිට හිතන්න තියෙන්නේ නේද ස්වාමීන් වහන්සේ කියන්නේ අතීතයේ මෙමරි එක අපිට වයිප් අවුට් කරන්න බෑනේ නේ බෑනේ ඒකයි ඉතින් ඒක අපිට ඩිලීට් කරලා දාන්න බෑ දැන් කම්පියුටරේ අපි මොකක්ද දෙනකොට ඩිලීට් කරලා දැම්මා වගේ අර රෙකෝඩින් එක අපිට ඩිලීට් කරන්න බෑනේ ඒ ඩිලීට් කරන්න බැරි එකට අපි දෙන්න ඕනේ විසඳුම තමයි මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේකේ මමත්වයක් අපි දීම තුළින් තමයි මේ වෙහෙස අනවශ්‍ය විදිහට අපි ගන්න කියන එක. හාමුදුරනේ මට නම් අතීතය ගැන කරදරයක් අතීතයේ වුණා කියලා දැනගත්තාම මට ඇත්තටම දැන් ඇති වෙන්නේ නිකන් හරිම රිලීස් එකක් නිකන් රිලීෆ් එකක්. ඒ කියන්නේ අනේ මං එහෙම එකකුත් විඳලා ඉවර වුණානේ දැන් කියලා වගේ තමයි මට කවදාවත් දුකක් නම් හිතෙන්නේ නැහැ. හොඳයි. මට ඇති වෙන හැඟීම සම්පූර්ණයෙන්ම වෙනස්. මට ඇති ආනේ මං එහෙමත් තත්ත්වයක් හිටියා. දැන් මං ඒකෙන් ඉවර වුණානේ තරණය වුණානේ කියලා හිතන්නේ. ඒක හොඳයි. ඒ ධර්මානුකූලයි ඒ චින්තනේ. එහෙම තමයි වෙන්න ඕනේ. මට කවදාකවත් දුකක් හිතෙන්නේ නැහැ මං ඉඳපු දුකක් ගැන නම්. එහෙම ධර්මානුකූලව හිතෙන්නේ නැහැ තමයි ස්වාමීන් වහන්සේ. ඒ වුණාට Tamanට කියන්නේ මේ really bad experience එකක් ආවොත්
ඒක හරියට හිත රිදුවා නම් ඒ වෙලාවේ හරි ඒක ඒක සමහර අයට අමතක කරන්න බැරි විදියක් තියෙනවා. ඒ අවස්ථාවේ මම කියන්නේ මම කියන්නේ සාමාන්‍යයෙන් දැන් if somebody කවුරු හරි රේප් කරලා දැම්මා. ඒ වගේ ඒ කෙනෙක් පහුවට හරි එයා නෝමල් වෙන්නේ නැත්තේ එයා ඒ එක්ස්පීරියන්ස් එක ආපහු ඒක රිලිවිං ඉට්. එයා ආපහු ඒක මේව කරනවා. අපිට ඒ වගේ දෙයක් වෙලා නැති නිසා අපිට මේ විදිහට බලන්න පුළුවන්. එහෙම කෙනෙක් කොහොමද ඒක දිහා බලන්නේ කියන එක මට හිතෙන කතාවක් මේක. දැන් ඔව් එහෙම සිද්ධ වෙන මේ තරම් බරපතල ඒවා හෝ ඉච්චර බරපතල නොවන දේවල් හෝ ඕනෑම එකක් එක ඕනෑම කෙනෙකුට වෙලා තියෙන්න පුළුවන්. එකම විදිහට නෙමෙයි එක දේවල් විවිධාකාර ආර්ථික ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න, අධ්‍යාපනයේ ඕනෑම අංශයකදී එහෙම නොවිච්ච කෙනෙක් නැහැ. විවිධ ආකාරයෙන් වෙලා තියෙනවා. ඒතර ඒ ඕනෑම කෙනෙකුට ඒ ලබන අත්දැකීමේ බරපතලකම අනික කෙනෙක් තාමත්ම බරපතල දෙයක් සමහරට සරල විදිහට අත්දකිනවා වෙන්න පුළුවන්. සමහර කෙනෙක් ඉතාමත්ම සරල දෙයක්, පොඩි දෙයක් මහා බරපතල විදිහට අත්දකිනවා වෙන්නත් පුළුවන්. ඒ නිසා එක එක්කෙනාට මේක හරි වෙනස් විවිධාකාරයෙන් තමයි තියෙන්නේ. ඒතර ඒ නිසා ඒ සිදුවීම කොහොමනත් කවර විදිහේ එකක් වුණත් මේක දෙහි බලන්න ඕන ක්‍රමේ තමයි දැන් මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. මෙහෙම මේ සෙල්ෆ් කියන එක ගත්ත හින්දා තමයි මේ මං ඒකට මේ තරම් තදින් ඉන්නෝල් වෙන්නේ කියලා. ඒක මගේම එකක් කියලා නම් ඒකයි කිව්වේ. එදා මීට අවුරුදු අපි කියමුකෝ ටිකක් එහායින් 14කට එහාදී මම උදාහරණයට මේ ගන්නෙ. මීට අවුරුදු 14කට උඩදී වෙච්ච සිද්ධියට අදාළ වෙච්ච පුද්ගලයෝ කවුරු හරි ඉන්නවා. ඒ පරිසරයක් තියෙනවා. ඊට අදාළ සාධක සමූහයක් තියෙනවා. මේ ටික ඔක්කොම එකට එකතු වෙලා එදා සම්සිද්ධියක් ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වුණා. ඒක මීට අවුරුදු 14 කලින් වෙච්ච එකක් ඒක. එතකොට නමුත් දැන් එදා ඒක සිද්ධ වෙලා ඉවරයි. නමුත් මේක ඇති වුණේ මටයි කියන එක ගැනීම නිසා ආත්මීය ස්වરૂපයක් මේකට දීම නිසා ඒ එක්ස්පීරියන්ස් එක දැනුත් මම එක්ස්පීරියන්ස් කරනවා. දැනුත් මං විඳිනවා. එහෙම විඳලා වෙහෙසටපත් වෙනවා, පීඩාවටපත් වෙනවා. අන්න ඒක තමයි මේ කතා කරන්නේ. දැන් අපිට ඒකෙන් මිදෙන්න ඕනනේ. දැන් ඕක තියාගෙන බෑනේ. අපි හැම එක්කෙනාටම කවර හෝ කරදරයක් අපහසුයක් වෙලා තියෙනවා විවිධ මට්ටම් වලින්. ඒ වෙච්ච ඕනෑම දෙයක් ඇසුරු කරගෙන ඒක අරගෙන මං අදත් මෙහෙම දුක් විඳිනවා නම් වෙහෙසටපත් වෙනවා නම් ඒක තේරුමක් නැහැ. ඒක අනවශ්‍ය විඳීමක් බවට පත් වෙනවා. ඒ නිසා මම නැවත උපදින්න ඕනේ. නැවත උපදිනවා කියලා කියන්නේ අර මවුසකින් උපදිනවා කියන අර්ථයෙන් නෙමෙයි මේක. මේ වෙච්ච මේ ආපු භව ගමනේ අලුත් උපතක් මම ලබන්නට ඕනේ. ඒ උපත ලබනවා කියන එකේ තේරුම දැන් මම අර තියෙන ඒවයින් රිලීස් වෙලා අයින් වෙලා එයාගේ කන්ටිනියුේෂන් එකක් තමයි අපේ මගේ ලින්ක් එකක් තියෙනවා තිබුණාට ඒක එදා හිටපු එයා වින්ද එකක් ඒක. ඒ විඳපු එක දැන් මම විඳින්න යන්න ඕනේ නැහැ කියන අඳුනා ගැනීම ඇති කර ගන්න ඕනේ අපේ මනසට, අපේ හිතට. ඒක අවබෝධයක් තුළින් සිද්ධ වෙන එක. නිකන් වෙන්නේ නැහැ. අපි නිකන් අර ඩිලීට් කරනවා කියලා අපමතක කරලා දානවා. අනේ මං ඕවා මතක් කරන්නේ නැහැ. ඔහොම කියන වචන වලින් ඒක කරන්න බෑ. ඒ කියන්නේ මේ මෙච්චර අමාරුත් ඒකින් දන්නේ මේ සංසාර ගමනේ මේ විමුක්තියක් ලබන්න අමාරු වෙන්නේ මේ මාර්ගඵලයන්ට වෙන්න අමාරු වෙන්නේ ඒකින් දන්නේ මේක ලේසියෙන් සරලව අනේ ඕනේ නැහැ කියලා ඒ වචනකින් කියනවා වගේ කරන්න බැරි හින්දානේ. ඒතර ඒක ගන්නත් ඕනේ අවබෝධයකින්. දැන් මේ සෝවාන් මාර්ග ඵලයකටපත් වීම කියන එක අවබෝධයෙන් වෙන්නා වූ දෙයක්නේ. එතකොට එතෙන්දී ඒ සත්කාය දිට්ඨිය ඉවත් කිරීම තුලින් තමයි මේ ගැටලුව ලිහන්න පටන් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසානේ ඒක ආරම්භයක් කියලා සලකන්නේ. එතකොට තව ඉදිරියේ කාල සීමාවන් අඩුයි මේ
භවයන් 7කට සීමා වෙනවා කියලා එහෙම කියන එකේ තේරුම ඒකනේ. දැන් එයා ට්‍රැක් එකට වැටුණා එයා. දැන් ඊට පස්සේ ට්‍රැක් එකේ තමයි දුවන්නේ ඊට පස්සේ. එයා මෙතෙක් කල් වැටලා තිබුණේ නැහැ ඒ ට්‍රැක් එකට. දැන් ට්‍රැක් එකට වැටෙනවා. වැටෙන්නේ කොහොමද? මේ ආත්මීය ස්වરૂපය එයා ඒක කැඩුන නිසා. එනත ආත්මීය ස්වરૂපයෙන් එයා මිදෙන්න යම් ශක්තියක් හඳුනා ගැනීමක් අවබෝධයක් හැටියට ඇති වෙච්ච හින්දා. ඒ අවබෝධය හැටියට ඇතිවීම නිසා එයාට පුළුවන්කම තියෙනවා දැන් මේ අතීතයේ හිටපු එක්කෙනයි මාය අතර කිසියම් වෙනසක් දකින්න. ඒ දැකීම ඇති කරගත්තොත් පමණයි යාට යම් නිදහසක් ලබන්න පුළුවන්කම එන්නේ. එතෙක් එයා ඒක විඳිනවා. ඒක අයිති කරගෙන ඉන්නවා ඒක. ඒක අයින් වෙන්නේ සක්කාය දිට්ඨිය නැති වීම තුලින්. මේ නිසා අපිට ඒකෙන් දැන් හුඟක් දෙනෙක් අහනවානේ මේ සෝවාන් වීම මේ සෝවාන් මාර්ගද පෙවිසීම සෝවාන් වීම කියන එක ගැන හුඟක් අය නිතර අහන සාකච්ඡා කරන ප්‍රශ්නයක් මේක. එතකොට ඒකට එන්න මේ කියන හඳුනා ගැනීම මේ කියන අවබෝධයට එන්න ඕනේ. ඒ අවබෝධයට ආවොත් තමයි එයා එතනින් අයින් වෙන්නේ. ඒ අර මේ පැරණි හිටපු භූමියෙන් අයින් වෙන්නේ. අපි කියනවා මේ ගෝත්‍ර භූ ඥානයක් කියලා එහෙම කියන්නේ. මේ ගෝත්‍ර භූ ඥානයකට අපිට එන්න පුළුවන්කම එන්නේ මේ තිබිච්ච සම්බන්ධතාවයේ ලින්ක් එක තිබිච්ච අතීත ගනුදෙනුව අපිට ඉවත් කරලා මේ අලුත් තලයකට එන්න අලුත් භවයකට එන්න අලුත් ඉපදීමකට එන්න අවශ්‍ය වෙන ශක්තිය උපදවා ගත්තොත් තමයි. එතකොට ඒක අවබෝධයක් හැටියට එන එකක්. ඒක නිකම්ම මේ මතක් කරගන්න එහෙම බෑ. ඒක අවබෝධයක් හැටියට එන්න ඕනේ ඒක. ඒ අවබෝධයක් හැටියට આવොත් පමණයි ඒක දැනෙන්නේ තේරෙන්නේ. ඒ නිසා මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ඒවා අවබෝධයක් හැටියට එන එකක්. ඕක වෙච්ච ගමන්ම හැබැයි ඊතුරු දෙක යනවා. අයින් වෙනවා. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය අයින් වෙච්ච ගමන්ම විචිකිච්ඡා සීලබ්බත පරාමාස අයින් වෙනවා. අයින් වෙන්නේ අර හඳුනා ගැනීමත් එක්ක ඊතුරු දෙකට පවතින්න බැරුව යනවා. එතකොට කොහොම හරි ඒක මේ ලින්ක් මේ අතීත සම්බන්ධතාවය කියන එක දැන් තියා ගැනීම අතීත සම්බන්ධතාවයේ තවදුරටත් තියා ගැනීම තේරුමක් නැහැ කියන අවබෝධයට තමයි එන්න ඕන වෙන්නේ. එතකොට ඒ නිසාම තමයි මේ run of the mill person is not freed from birth. නැවත නැවත ඉපදීමෙන් මිදෙන්නේ නැහැ. වයස්ගත වීම, මරණයටපත් වීම, දුක්ඛ දෝමනස්යන්, වෙහෙස, මානසික පීඩා ඒවයින් නොමිදී තියෙන්නේ අපි. ඔන්න ඔය තියෙන ස්වභාවය නිසා තමයි කියලා සූත්‍රයේ පැහැදිලි කරන්නේ. ස්වාමීන් වහන්සේ අවසර ගෝත්‍ර භූ ඥානය කියන්නේ මොකක්ද ස්වාමීන් වහන්සේ? ඒක මම අහලා තියෙනවා හරියට මට පැහැදිලිමත්. ගෝත්‍ර භූ ඥානය කියලා කියන්නේ තමන් මෙතෙක් හිටපු වංශයෙන්, ඒ කියන්නේ මෙතෙක් හිටපු භූමිකාවෙන් ඉවත් වෙලා සම්පූර්ණයෙන්ම වෙනස් වූ අලුත් ආර්ය මාර්ගයට අදාළ වූ උපතකටපත් වෙනවා කියන එක. ඒකට එන්නේ ওই විදිහට තමයි. ඒ කියන්නේ මේ හිටපු එකේ තියෙන ලින්ක් එක සම්බන්ධතාවයට මම තවදුරටත් අදාළ නැහැ කියන එක එයා තුළ හඳුනා ගැනීම තුලින්. ඒ කියන්නේ දැන් මේ වෙනස් වීම දැකලා මේ සියල්ලම වෙනස් වෙනවා කියලා දැකලා අනිච්ච දුක්ඛ අනාත්ම දැකීම තුලින් එයා ඇති කරගන්නවා මෙහෙම මේ වෙනස් වීමක් තියෙන්නේ කියලා. එතකොට ඒ නිසා බය ඥානෙ ඇති වෙනවා. බය ඥාන නිසා භංග ඥානෙ ඇති වෙනවා. කියලා ওই විදිහට එන මේ අරතිය අපි කතා කරලා තියෙනවා. එතකොට එහෙම
මේ අතීතේ තිවිච්ච දේවල් වල ස්වභාවය මේ ඕනම තියෙන ඕනම එකක් මෙහෙම ඇතිවෙමින් නැතිවෙමින් යන උද්‍යව්‍ය ඥානය කියලා කියන්නේ අපි මේ සියල්ල ඇතිවෙමින් නැතිවෙමින් යන එකක් මිසක් ස්ථාවරව පවතින කවර දෙයක්වත් නැහැ කියන හඳුනා ගැනීම ඇතිවීම පදනම් කරගෙන තමයි එයාට මේ සසර බයක් ඇති වෙන තමයි පැවැත්ම පිළිබඳව බයක් ඇති වෙන්නේ. ඒ නිසා ඒක ඉවත් කිරීම පිළිබඳව ඉවත් කරගන්න ඕනේ. ඔකට මං අහුවෙන්න ඕනේ නැහැ බොරුවට කියන අවබෝධය එනවා. ඒ අවබෝධය ඒම නිසා තමයි මේ රටාවෙන් මේ ආපු රටාවේ මං අයින් වෙලා මං වෙනම වර්ගයේ කෙනෙක් වෙනවායි කියන ඕන කමින් ඇති වෙන අවබෝධය තමයි ගෝත්‍ර විඥානයක් කියලා කියන්නේ. ස්වාමීන් වහන්සේ දැන් කියන්නේ අපි මේ ඇත්ත වශයෙන් කියන අපි මේ ඉපිදීපි නැති වෙවි යන ගමනක් මේ යන්නේ අපි දැන් මෙහෙම ඉස්තියට අපි මේ කොයි වෙලාවෙත් ඉපිදීපි නැති වෙවි යන කන්නේ සම්පූර්ණ මරුණාම නැති වෙනවයි කියන එක නෙමෙයි දැන් ඉන්න මොහොතේ අපි හැම වෙලේම යනවනේ අපි යනවා කියන එක තමයි කොට මේක ගෝත්‍ර විඥාන. Stefan Sarnason Pinchideva. The well-instructed disciple of the noble ones who has regard to the noble ones is well-versed and disciplined in their Dhamma, who has regard for people of the integrity, is well-versed and disciplined in their Dhamma, discerns what ideas are fit for attention and what ideas are unfit for attention. This being so, he doesn't attend to ideas unfit for attention and attend instead of ideas for fit for attention. අර ඉස්සර අපි කතා කළේ එකේම නිවැරදි පැත්ත. හරි පැත්ත කියන්නේ මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කිරීම සම්බන්ධයෙන් සත්පුරුෂයන් ආර්යයන් ඇසුරු කරන සත්පුරුෂයන් ඇසුරු කරන ඒ අයගේ දහමට හිත යොමු කරන ඒ දහම දකින හඳුනා ගන්න අය කෙනෙක් හැටියට සිද්ධ වෙන දේ ඉස්සෙල්ලා අපි කතා කරපු එකේම අනිත් පැත්ත. ඒකට මම නැවත කියන්න අවශ්‍ය නැහැ. And what are the ideas unfit for attention that is doesn't attend to? Whatever ideas such that when he attends to them, the unarisen influence of sensuality arises in him, and the arisen influence of sensuality increases, the unarisen influence of becoming arises in him, and the arisen influence of becoming increases, the unarisen influence of ignorance arises in him, and the arisen influence of ignorance increases. These are the ideas unfit for attention that he doesn't attend to. ඒකත් අපි කතා කළා ඉස්සර කතා කරපු එකේම අනිත් පැත්ත ඒකද මේ නූපන් ආශ්‍රයයන් නැති වෙන නොවන ඒ වගේම උපන් ආශ්‍රයයන් නැති වෙන විදිහට කොයි විදිහටද කටයුතු කරන්න කියන එක පිළිබඳව ඇති කරගන්නා මෙනෙහි කිරීම සම්බන්ධයෙන් තියෙන එක ඉස්සෙල්ලා කියම අනිත් පැත්ත එක ඒක නැවත කියන්න අවශ්‍ය නැහැ. And what are the ideas fit to attention to be he doesn't attend to? Whatever ideas such that when he attends to them, to unarisen influence of sensuality doesn't arise in him, and the arisen influence of sensuality is abandoned, the unarisen influence of becoming doesn't arise in him, and the arisen influence of becoming is abandoned. The unarisen influence is ignorance doesn't arise in him, and the arisen influence of ignorance is abandoned. These are the ideas fit for attention that he does attend to. Through his not attending to ideas unfit for attention, and through this attending to ideas fit for attention, unarisen influence do not arise in him, and arisen influence are abandoned. He attends appropriately. This is stress. This is the origination of stress. This is the cessation of stress. This is the way leading to the cessation of stress. As he attends appropriately in this way,
Three fetters are abandoned in him: self-identification, view, doubt, and grasping at habits and practices. These are called the influence to be abandoned by seeing. එතකොට මේ කිව්වේ දර්ශනේන පහතබ්බ කියන එක දැක්මෙන් දුරු කළ යුතු ආශ්‍රවයන් පිළිබඳව තමයි මේ කතා කළේ. එතකොට දැක්ම පිළිබඳව යමක් කියන්න ඕනේ. හැම විටම දැක්ම කියන එක මීට කලින් වෙච්ච සමාධියක් තුලින් තමයි පදනම් වෙන්නේ. දැක්ම කියන එක දැන් දස්සනේන පහතබ්බ කියන එකනේ අපි මේ කතා කළේ. එතකොට මේක මේ විඳීම ඕන් නැති විඳීමක් කියලා හඳුනා ගන්න එකෙන් මේ ආශ්‍රවයන් දුරු කර ගැනීම පිළිබඳවනේ මේ කතා කළේ. ඒතර මේ ඒ නිසා ඒක දැක්මක්, දර්ශනයක්. එහෙම නැත්නම් දැකීමේ හඳුනා ගැනීමේ හැකියාවක් විසින් ඇති වෙන දෙයක් ඒක. ඒතර ඒ නිසා දර්ශනේන පහතබ්බ කියලා අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ හැම විටම මීට කලින් මම විමර්ශනාක්ෂයෙන් එහෙම නැත්නම් විමර්ශකව හිතින් හිතලා නුවණින් විමසලා හඳුනාගත්ත හඳුනා ගැනීමක් තුලින් මට එළඹෙන දේවල් පිළිබඳව දකින්න මා තුළ තියෙන හැකියාව පදනම් කරගෙනයි මේක සිද්ධ වෙන්නේ. දර්ශනේන පහතබ්බ කියන එක. එතකොට දැක්මින් අපිට ඒක දුරු කරන්න පුළුවන්. මේක එතකොට මේ කරපු කතාව මේ අපි මේ දැන් මෙතෙක් කළා කතා කරපු එක දැක්මින් දුරු කරන දෙයක් ඒක. ඒ දැක්ම කියන්නේ අවබෝධයක් එතකොට. අවබෝධය කියන එක මීට කලින් මම ලබාගත් අත්දැකීම් භාවිතා කරලා මා විසින් එළඹුණු අධිගමයන්. එහෙම අධිගමයන් කියලා කියන්නේ මේ ලැබිච්ච සමාධීන්. ඒ සමාධියක් පදනම් කරගෙන තමයි අපිට දැක්ම එන්නේ. එහෙම නැතුව නිකන් එන්නේ නැහැනේ. ඒතර මීට කලින් මාතින් අභ්‍යාස වෙලා තියෙන්න ඕනේ ඒක. මීට කලින් වෙච්ච අභ්‍යාසයක් තුලින් ආපු හඳුනා ගැනීමක් විසින් තමයි දැක්මක් නිර්මාණය වෙලා තියෙන්නේ. මට දකින්න පුළුවන් කමක් වෙලා තියෙන්නේ. මම සරල උදාහරණයක් කියන්නම්කෝ. දැන් යම් කිසි ළමයෙක් යම් සමීකරණයක් හඳුනාගෙන ඒ සමීකරණය මනවින් අවබෝධ කර ගැනීම තුලින් එයාට දෙන සංඛ්‍යාවන් භාවිතා කරලා අදාන ගාන විසඳනවා. එතකොට ඒ සමීකරණයේ ඉගෙනීම තමයි එයාගේ සමාධිය. ඒ සමීකරණය එයා වටහා ගත්තා, හඳුනා ගත්තා. ඒ සමීකරණයේ හඳුනා ගැනීම කියන එක එයාගේ සමාධිය. එතකොට යම් සංඛ්‍යාවන් භාවිතා කරලා යම් කිසි කෙනෙක් එයාට ගාණක් දුන්නොත් එහෙම මේ ගාණ හදන්න කියලා එයා මේ වන විට හඳුනාගෙන තියෙන සමීකරණේ භාවිතා කරලා අර ගාණ විසඳනවා. ඊළඟ දවසේ තවත් ගාණක් දුන්නොත් එහෙම අර සංඛ්‍යා ටික වෙනස් කරලා ඒත් එයා විසඳනවා. මෙහෙම දහස්වර දුන්නත් සංඛ්‍යා වෙනස් කරමින් මොන ගාන දුන්නත් එයාට ඒ ගාන හදන්න පුළුවන්. මොකද සමීකරණය එයා අවබෝධ කරගෙන තියෙන නිසා. එතකොට අපේ අවබෝධයේ ප්‍රඥාවේ අපේ අවබෝධයේ ස්වභාවය තමයි අපි යමක් ගැන හිතලා කල්පනා කරලා වටහා ගැනීම තුළින් යම් සමාධියකට ආවොත් ඒ සමාධිය තුළින් ඇතිවෙන ප්‍රඥාව තමයි අපට මේ දැක්ම සඳහා උදව් වෙන්නේ. ඒ ඇතිවෙච්ච සමාධිය තුළින් තමයි අපේ ප්‍රඥාව ඒ තත්ත්වයට විකසිත වෙන්න අවශ්‍ය පසුබිම සලසන්නේ. එතනින් තමයි අපේ දැක්ම එතකොට නිර්මාණය වෙන්නේ. එතකොට අපි කලින් කතා කරන්නේ දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේදී ditthi සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි.
මේ සමාධි වුණාම ඊළඟට මොකක්ද අපි කතා කළේ සම්මා ඥාන කියලා එකක් එනවා කියලා කතා කළානේ. සම්මා ඥාන සම්මා විමුක්තියනේ. එතකොට සම්මා ඥාන ආවේ අර සමාධිය තුලින්. ඒ කියන්නේ මේ ඊට කලින් තිබිච්ච හඳුනා ගැනීම ඉක්මවා ගිය අලුත් හඳුනා ගැනීමක් ඇති කරගන්න පුළුවන්කමක් ලැබුණේ ඒ ඇතිවෙච්ච සමාධිය තුලින්. එතකොට ඊට අදාළ වෙච්ච ඉග්නරන්ස් එක නොදැක්ම එහෙම නැත්නම් මුලාව මෙයාගෙන් ඉවත් වෙනවා. ඒ ඉවත් වීම තමයි එතන විමුක්තියක් කියන්නේ. එතකොට එහෙම ඒ තුලින් තමයි එයා දකින්නේ එතකොට යමක්. මෙහෙම රවුම් කීපයකින් යන්න පුළුවන් මේක එක එක මට්ටම් වලින් යන්න පුළුවන් ඒක. එහෙම අවසානයේදීත් ඒක සිද්ධ වෙනවා. ඒ සිද්ධ වීම තුළින් එයා කවදා හෝ දවසක නිර්වාණ අවබෝධයට පත් වෙනවා. එතකොට එතෙක් අපි ඒ අතරමැදදී අපි ඒ ලබන්නා වූ අවබෝධයේ ස්තරයන් එක එක මට්ටම් මේ සමාධිය තුළින් ඇති කරගන්නා වූ ප්‍රඥාවකින් ඇති කරගන්නා වූ දැක්මක් විසින් තමයි හැම විටම සිද්ධ වෙන්නේ. එතකොට ඊට පස්සේ ඇතිවෙන කවර සිද්ධියක් වුණත් එයා ඒක දැකලා හඳුනා ගැනීමක් සිද්ධ වෙනවා. ඒ හඳුනා ගැනීම තුළින් එයාට වෙහෙසටපත් වෙන්නේ නැතුව පීඩාවට කරදරයටපත් වෙන්නේ නැතුව ඉන්න පුළුවන්කම එයාට ඇති වෙනවා. හොඳයි. එත අපි කයි අද කතා කළේ මේ තව කීපයක් තියෙනවා. ඒකත් අපි අනිත් දවසේ කතා කරමු. දවස් දෙකක් කතා කරන්න වෙයි අපිට. මට හිතෙන්නේ මේ හඳුනා ගැනීම අපට හරි ප්‍රයෝජනවත් වෙනවා. මොකද අපි මේක කනුත් කතා කළාට ඒක අපිට භාවිතයට ගැනීම සම්බන්ධයෙන් අපි නැවත නැවත හිතලා බැලිය යුතු ඉතාමත්ම වැදගත් කරුණු කීපයක් මේ සූත්‍රයේ තියෙනවා. අපි ඊළඟ දවසේ ටිකක් තව පොඩ්ඩක් කතා කරලා ඊළඟ සූත්‍රයකට යමු. මම තවත් සූත්‍රයක් හිතන්නම්. ඔබත් සාකච්ඡා කළ යුතු සූත්‍රයක් මොනවා හරි තියෙනවා නම් මට මැසේජ් කරන්න ඉදිරිපත් කරන්න. ඒක ඔස්සේ අපිට කතා කළ හැකියි. අද අපේ කාලය අවසන් වෙනවා.